හරි පුතේ. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම අද 6 වෙනිදා ඒ වුණාට අපි පළවෙනියටම අද පේපර් ක්ලාස් එකෙන් හම්බෙන පළවෙනි දවසේ. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2022 අවුරුද්ද ලොකු අවුරුද්දක් වෙයි හැමෝටම. හරි. ඉතින් මම හිතන්නේ 11 වසරේ අය විතරයි ඉන්නේ දැන්. මං හිතනවා මම හරි කියලා. පරණ 11 අලුත් 11. අපිට එහෙම තමයි කියන්න වෙන්නේ. හරි. පරණ 11 වසරේ කට්ටිය ඉන්නවා අලුත් 11 වසරේ කට්ටිය ඉන්නවා. හරි. ඉතින් 11 වසරේ අය විතරයි දැන් මේකේ ඉන්නේ. ඉස්සර මං කියනවානේ 10 වසරේ අයට 11 වසරේ අයට කියලා දැන් ඉන්නේ 11 වසරේ අය විතරයි. හරි. ඉතින් ඔයාලා දෙගොල්ලන්ටම පුතේ හරිද ඔයාලා 10 වසරේ ඉඳලා 11 වසරට ගිහිල්ලා හිටියත් 11 වසරේ හිටියත් ලොකු අවුරුද්දක් වේ 2022 අවුරුද්ද අනිවාර්යයෙන්ම. ඉතින් විශේෂයෙන්ම 2021 O level කට්ටිය තාම අපි ඉන්නේ 2021 O level අයට මම ඉවල තියෙන විභාගේ ඊටම සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම 2022 O level ලියන කට්ටිය 22 O level බැච් එක බොහෝ දුරට මාසයක් හරි පරක්කු වෙලා ඔයාලගේ එක්සෑම් එක මෙච්චර නම් පරක්කු වෙන්නේ නැහැ. හරි. දැන් හිතන්න එපා මේ අපිටත් මැයි වගේ වෙයි නේ. තව අවුරුදු එකමාරක් වගේ තියෙනවා කියලා ඔළුවේ තියාගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලගේ එක්සෑම් එක බොහෝ දුරට උපරිම මාසයක් නැත්නම් දෙකක් මාසය බොහෝ දුරට ගොඩක් අය කියනවා දෙසැම්බර් වල තියෙයි නේද කියලා. ඒ වුණාට දෙසැම්බර් වලට නම් ලොකු අදහසක් නැහැ ඇත්තම කතා කරොත්. මම නම් හිතන හැටියට බොහෝ දුරට ජනවාරි වගේ දවසකට යයි. මාසයකට යයි ජනවාරි වගේ මාසයකට ඒත් ලොකු ગેප් එකක් හිටින්නේ නැහැ පුතේ. දැන් මේ යන විදියත් එක්ක වැක්සින් එක ගහලා හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ප්‍රශ්නේ ඉස්සරහට ලොකුවට වැඩි වුණත් මම හිතන්නේ නැහැ ආපෞසරයක් කොහොමත් ලංකාව වහන්න බෑ. ලංකාව වැහුවොත් ලෝක අමාරුවක වැටෙනවා. ඒ හින්දා ලංකාව වහන්නේ නැහැ. ඒ හින්දා ඔයාලගේ කටයුතුත් අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙයි. හරි. ඉතින් ආපෞසරයක් සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. අපි වැඩ ටික පටන් ගමු එහෙනම්. 20 වෙනි දවසේ පුතේ පේපර් ක්ලාස් එකේ ඉතින් දිගටම මම හිතන්නේ දවස් දෙකක් අපි කරේ නැහැ. ඒකට එක හේතුවක් වුණා. ඒක මම කරන්න හිටපුම දවසක් මට මගේ හැරුණා මේ එඩෙක්ස් ආයතනය විසින් සංවිධානය කරලා තිබ්බ ඉතිහාසයේ සම්මන්ත්‍රණය ඉතිහාසය සෙමිනාර් එක මේ එඩෙක්ස් එකේමයි තිබ්බේ. ඉතින් ඒ හින්දා පුත් එදාට කරගන්න මට විදියක් වුණේ නැහැ. ඉතින් ඒ හින්දා මේ එදාට කැන්සල් කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ අන්තිම සතිය බ්‍රහස්පතින්දා මීට කලින් සතියේ ගිය සතියේ සාමාන්‍ය පරිදි මම හැමෝටම සාමාන්‍ය මාස 4-5කට සැරයක් එක නිවාඩුවක් දෙනවා. ඉතින් ඒ නිවාඩුව හම්බුණා. ඊට සති දෙකකින් පස්සේ අපි මේ ආයෙ හම්බ වෙන්නේ. හරි. ඉතින් මම කලින් ඉඳලා පුංචි දෙයක් කීකේ හිටියා පුතේ. මේ මාසය ඇතුළත ඇතැම් අවස්ථාවලදී ක්ලාස් අපෝසරය පේපර් ක්ලාස් එක නිවාඩු දීමක් සිද්ධ වෙයි. මොකද පෙබරවාරි 7 වෙනිදා උසස් පෙළ විභාග පටන් ගන්නවා. ඉතින් ඒ සම්බන්ධ ඒ හින්දා හරි ඒකට මම ඒක කලින් ඉඳලා කියපු කතාවක් ඔයාලට මතක ඇති. මම ජනවාරි මාසයේ ඇතැම් වෙලාවට මේ සමහරක් විටක මම කරන්නේ නැති වෙයි කියලා ඒකට අද වුණත් මම කරේ. මට යම් මේ පොඩි කම්මැලිකමකුත් ආවා. ඒ කියන්නේ ඔයාලට සති දෙකක් විතර කරේ නෑ එක දිගට. ඒ හින්දා මේ තවත් නිවාඩු දෙන්න බෑ කියලා තමයි මම අද අනිවාර්යෙන්ම ඔයාලට එක්ක එකතුනේ. ඉතින් සමහර විටක මේ මාසය ඇතුළත යම් තැන්වලදී නිවාඩු දීම් දෙන්න සිද්ධ වෙයි. මොකද උසස් පෙළ හින්දා. හරි. හැබැයි මගේ සබ්ජෙක්ට් එක පෙබරවාරි 11 සහ පෙබරවාරි 14 තියෙන්නේ. ඉතින් පෙබරවාරි 14න් පස්සේ පෙබරවාරි 14 වෙනිදා BS ඉවර වෙනවා. ඉතින් එදායින් පස්සේ අපි එක දිගට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අප්‍රේල් මාසේ එක නිවාඩුවක් විතරක් දීලා එතනින් එහාට අපි දිගටම පේපර් ක්ලාස් එක කන්ටිනියු කරනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ මාසය තුලත් මම කරන්න පුළුවන් මැක්සිමම් ඔයාලට කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මොකද ගොඩක්ම හේතුවක් තියෙනවා. බ්‍රහස්පතින්දා දවසේ සමහර වෙලාවට පන්ති වැටෙන ශීඝ්‍රතාවය වැඩි මේ A level අයගේ. හරි. ඉතින් ඒ හින්දා යම්කිසි ගැටලුවක් වුණොත් මිසක් පෙබරවාරි 14 වෙනිදාන් පස්සේ මගේ A level මගේ පාර්ට් එක ඉවරයි. එතන ඉඳලා අපි වැඩ කටයුතු ටික එක දිගට කරනවා අනිවාර්යෙන්. හරි. ඉතින් මොකද එතකොට ඇත්තටම මේ දන්නේම නැතුව පුතේ මැයි වලට ලං වෙනවා ඈ. හරි. දැන් ජනවාරිත් පටන් අරගෙන දවස් 6ක් ගියපු ඉක්මන. තව ටික දවසකින් 7 වෙනි දවසේ තව පැය 3ක් යද්දි 7 වෙනි දවස. ඉතින් ওই වේගෙන්ම යනවා. පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාස 4යි විභාගෙට තියෙන්නේ. හරි. ඒකත් බලන්නකෝ අප්‍රේල් මාසෙම සතියෙම ඉතින් එච්චර ලොකුවට හැබැයි ඉතින් ඔයාලට නම් ටිකක් අවුරුදු කන්න අමාරු වෙයි 11 වසරේ අයට පරණ අයට. හරිද? ඉතින් මහන්සි වෙලා වැට්ටික් කරන්න. හරි. ඉස්සෙල්ලාම අද පටන් ගත්ත දවසේ කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. හරි.
අනිවාර්යෙන් දවස් යනවා දැනෙන්නේ නැහැ. ඒක නම් හරි පුතේ. හරි නෑ මහන්සි වෙන්න. අනිවාර්යෙන් මහන්සි වෙන්න කරන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔයාලට බය වෙන්න එපා. හරි. ඉතින් අලුත් අවුරුද්දේ මුලින්ම කියන්න ඕනේ දේ තමයි ඇත්තටම කිව්වොත් පුතේ මම පුංචි දෙයක් කියනවා. දැන් මම ඊයේ දවසේ තමයි මගේ ක්ලාස් පටන් ගත්තේ. සතියක් නිවාඩු දීලා. හැබැයි එක දිගට ඒ සතියක් නිවාඩු දුන්නා වුණාට සතියෙම එක එක වැඩ සතියෙම එක එක වැඩ එක එක දේවල් නිදහසක් තිබ්බේ නැහැ. ඉතින් කොහොමත් ඔහොම තමයි. හරිද? මම ඊයේ දවසෙත් අපේ අයට කිව්වා පුතේ පොඩ්ඩක් මහන්සි වෙන්න වෙන අවුරුදු කිහිපයක් තමයි ඔයාලටත් මේ පටන් ගත්තේ. හරි? අවුරුදු 15 16 කියලා කියන්නේ ජීවිතේ අපේ ටර්නින් පොයින්ට් තියෙන අවුරුදු කිහිපයක්. හරි? O level, A level ඊට පස්සේ කැම්පස් යනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඊට පස්සේ ජොබ් එක, ඊට තව ජීවිතේ විවිධාකාර සම්දිස්ථාන යන හොඳම අවුරුදු කිහිපය තමයි මේ අවුරුදු 15 ඉඳලා අවුරුදු 30 දක්වා වූ කාලය. හරි? පැහැදිලිනේ? හරි. මේ අවුරුදු 15 සිට අවුරුදු 30 දක්වා වූ කාලය. ඔන්න ඔය ටයිම් පීරියඩ් එක ඇතුලේ සෑහෙන මහන්සි වෙන්න වෙනවා. හරිද? තමන්ගේ ටාගට් එකට යන්න. හරි. ඔළුවේ තියාගන්න ටාගට්ස්. ඒ කියන්නේ මම මේ කියන්නේ සල්ලි පස්සේ යන්න කියන එක නෙවෙයි. ටාගට් එකක් ඔළුවේ තියාගන්න. දැන් මොනවා වුණත් අම්මලා තාත්තලා ඔයාලට මහන්සි වෙලා උගන්වන්නේ එයාලා මොන ප්‍රශ්න තියාගෙන වුණත් ඔයාලට කන්න බොන්න දෙන්නේ හැමදේම කරන්නේ ඔයාලා වෙනුවෙන්. එයාලා කැමති ඔයාලා දවසක ලස්සන තැනක ඉන්නවා දකින්න. ඉතින් අවුරුදු 28 30 වෙද්දි තමන් කොතනද නතර වෙන්න ඕනේ? අවුරුදු 28 නැත්නම් අවුරුදු 30. අවුරුදු 30 අපි අවුරුදු 28 කියන එක අයින් කරමුකෝ. අවුරුදු 30. අවුරුදු 30 කියන තැන වෙද්දි ඔයාලා මොන වගේද වෙන්න ඕනේ? ඒ කියන්නේ ඔයාලට මේ හීනයක් තියෙන්න පුළුවන්. මම වාහනයක් අරගන්නවා. අනිවාර්යෙන් මගේ සල්ලි වලින්. අම්මලා තාත්තලාගේ සල්ලි වලින් නෙවෙයි ඈ. මගේ සල්ලි වලින් මටම කියලා වාහනයක් කරගන්නවා. මගේ සල්ලි වලින් පුළුවන් නම් මටම කියලා ගෙයක් හදා ගන්නවා. අවුරුදු 30 වෙද්දි. හරි? මේ දැම්ම ඔළුවට මොකද ඔයාලා පොඩි ළමයි නෙවෙයි. ඔයාලා චූටි බබාලා නෙවෙයි. අවුරුදු 16යි. හරි? අවුරුදු 16යි දැන් ඇත්තටම දැන් O level ලියන අයට මේ පාර ලියන අයට අවුරුදු 17යි. දැන් ඉස්සරහ අවුරුදු 17. හරි? අවුරුදු 16 17 කොළඹ ලොකු එවුන් ඉන්නේ දැන් මෙතන. හරි? ඉතින් කොහොම හරි මේ එතකොට පුතේ ඔය අවුරුදු 30 දක්වා වූ කාලය සෑහෙන මහන්සි වෙන්න ඕන කාලේ අර ටාගට් එක ඔළුවේ තියාගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මෙතනින් කියන්නේ සල්ලි පස්සේ දුවන්න කියන එක නෙවෙයි. ඒ වුණාට එහෙම සල්ලි පස්සේ කියන ගැන නෙවෙයි මං කියන්නේ තමන්ගේ ටාගට් ඇචීව් කරන්න. ඒ දෙයකට සල්ලි ඕනේ. සල්ලි නැතුව දෙයක් කරන්න බෑනේ. හරි? සල්ලි නැතුව දෙයක් කරන්න බෑනේ. හරි සමහරවිට දැන් මගේ අම්මයි තාත්තා නෑ සාමාන්‍ය. අම්මා වුණත් කියනවා මේ ඇයි ලොකු ඔච්චර මහන්සි වෙන්නේ මහන්සි වෙන්න එපා ඔච්චර ඉන්න පොඩ්ඩක් ලෙඩ වුණොත් එහෙම අම්මලා සාමාන්‍ය එහෙමනේ. අම්මලා මොනවා වුණත් අම්මලා කැමති අපි ලොකු තැනක ඉන්නවා දකින්නත්. ඒ වුණාට වැඩිය මහන්සි වෙනවා දකින්න කැමතිත් නෑ. හරි? ඒක ඔයාලට නම් නැති වෙති තාම ඈ. ඔයාලා ලොකු වෙද්දි ඒක තියෙයි. හරිද? ඔය කාලෙත් ඉතින් පාඩම් කරන්න කියනවා මිස මොකද ඔයාලා කියන දෙයක් අහන එකක් හරි. ඉතින් මේ අර ලොකු නම් පස්සේ සාමාන්‍ය අම්මලා කියනම කතාවක් තමයි මම ඕන තරම් මගේ යාළුවන්ගේ අම්මලාගේ කටවල් වලින් මම අහලා තියෙනවා. තාත්තලා නම් කියනවා අඩුයි. අම්මලා සාමාන්‍යයෙන් කියනම දෙයක් තමයි ඉතල මහන්සි වෙන්න එපා. ඉතින් ඔහොම මහන්සි වෙලා ලෙඩ වෙයි ඊට පස්සේ කියලා. හරි අපේ සර්ලා ගොඩක්ම මේ දැන් අපිත් එක්ක වැඩ කටයුතු කරන සර්ලා හැමෝම වගේ එච්චර ලොකු වයසක සර්ලා නෙවෙයිනේ. ඉතින් අපි දන්නවා ওই සර්ලාගේ අම්මලා ඒ සර්ලාට කියන දේවලුත් අපි අහලා තියෙනවා. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔය නිකන් ඒ වුණාට එයාලා කාසයි. අපි ලොකු තැනක ඉන්නවා දකින්න. හරි? ඉතින් ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මම මේ කියන්නේ තමන්ගේ ටාගට් එක තමන් දැම්ම ඔළුවේ තියාගන්න. මම අවුරුදු 30 වෙද්දි මෙන්න මේ තැන ඉන්නේ. මම අවුරුදු 28 වෙද්දි මේ තැන ඉන්නේ. හරි? කෙනෙක්ට 30 තියෙන පුළුවන් මම අවුරුදු 25 වෙද්දි ගන්නවා මගේම කියලා වාහනයක්. දැම්ම තියලා ඔළුවේ තියාගන්න. හරි? ටාගට් එකක් එන්නේ මෙහෙමනේ. අපි වාහනයක් පාරට දානවා කොහේ හරි යන්න කියලා. කොහේ හරි යන්න කියලා. හරි? දැන් මම ළමයින්ගෙන් සමහරවිට අහද්දි පුතේ ඔයාලා කවුද කවදා හරි වෙන්න කැමති කියලා අදහසක් නැහැ. ඔයාලට නම් අදහසක් නැහැ කියලා නම් කියන්න එපා කවදාවත් ඈ. ඔයාලට අදහසක් නැහැ කියලා නම් කියන්න එපා. මොකද දැන් අවුරුදු 16 17 ළමයින්ට තමන් කවදද ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මම දන්නවා මේ O level හෙට අනිත් ලියන්නේ A level වලට මොනවද කරන්න කියලා බලාපොරොත්තුවක් නැහැ. බලන්න ඕනේ සර් ඉතින් රිසල්ට් ආවට පස්සේ ඒව නම් මේ නිකන් විහිළු කතා. රිසල්ට් ආවට පස්සේ A level වලට කරන එක තෝරා ගැනීම තමන් දැනගන්න ඕනේ තමන්ට කරන්න ඕනේ බයෝ නම් මහන්සි වෙලා බයෝ කරන්න රිසල්ට් එක හදාගන්න. හරි තමන්ට කරන්න ඕනේ කොමර්ස් නම් කොමර්ස් කරන්න ඒ අදාළ රිසල්ට් එක හදාගන්න. මැත්ස් වලට ලකුණු ගන්න.
ඒ කියන්නේ අංශුව ගොඩක් ළමයි කියන දෙයක් තමයි ටිකක් ලඟ වුණාට පස්සේ මේ මං අහන පුතේ ඒ ලෙවල් වලට දැන් මොනවද කරන්න බලාපොරොත්තුව? තාම ඉතින් හිතලා නැහැ සර් මේ මහ ලොකු කාලයක් නෑ පුතේ දැන් O level මැයි 23 ඉඳලා ජූනි 1 වෙනිදා වෙනකන් තියෙනවනේ. අනිවාර්යෙන් ජූනි 2 3 4 ඔය දවස් තුන ඇතුලේ බලන්නකෝ ක්ලාස් පටන් ගන්න නැද්ද කියලා A level වලට. අනිවාර්යෙන් A level වලට පටන් ගන්න. මොකද නැත්තම් සිලබස් ඉවර කරන්න පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඒ හින්දා ඉතාලම ඉක්මනට පටන් ගන්නවා. ඒ අර A level වල සර්ලාගේ තියෙන තරංකාරීත්වයත් එක්ක ඉක්මනටම ක්ලාස් පටන් ගන්න. හරි. ඉතින් ඒ හින්දා මේ ඔයාලා මේ පුළුවන් තරමක් දැන් ඔළුවේ තියාගන්න කවුද කොහොමද කින්ද මන්ද වෙන්නේ කියන එක. හරි. නැතුව නිකන් ඇල්ම යන්න එපා. මම අර ඉස්සෙල්ලා කියන්න ගියේ නිකන් ඒක ඇවිල්ලා නිකන් වාහනයක් පාරට දාලා නිකන් යන්න දිහාවක් නැහැ. ඉතින් ඔහේ අහුවෙන පාරවල වලින් හරවනවා. ඉස්සරහට යනවා. අනිත් පැත්තට හරවනවා. ඉස්සරහ බ්ලොක් එකක් නම් ඒ බ්ලොක් එකේ ඉන්න ඉවසීමක් නැහැ. ඊළඟ පාරට දාලා යනවා. අර එහෙම වෙන්න එපා. Taman යන්නේ කොහෙද කියලා දැනගෙන යන්න. අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ තමයි මේකත්. හරි. හොඳයි. ඉතින් ඒ කතාවත් එක්ක අපි අපේ වැඩේ පටන් ගන්නවා. ඉක්මනින් කතා කරමු පුතේ. ඔයාලට මෙන්න මේ පේපර් එක හම්බෙලා ඇති මේ වෙද්දි. දකින්න. හරි මේ පේපර් එක ඔයාලට මේ වෙද්දි හම්බෙලා ඇති. ඉතින් පුංචි පරක් වීමක් වුණා. උදේ මගෙන් උදේ කීප දෙනෙක් ඉල්ලලා තිබ්බා පේපර් එක පුළුවන් නම් එවන්න කියලා. මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා පේපර්ස් කරලාම ජොයින් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය. ඉතින් මගේ අතින් පොඩ්ඩක් ඒ වැඩේ පරක් වුණා. මොකද මම උදේ එකපාරටම මම හදිසි අද උදේ ක්ලාස් එකක් කියන්නේ යන්න සිද්ධ වුණා මට. ඒ කියන්නේ ස්පෙෂල් ක්ලාස් එකක් ඉක්මනටම යන්න සිද්ධ වුණා මට ඒ ක්ලාස් එකට. ඉතින් ඒ හින්දා එතනින් පස්සේ මට මේ කරගන්න බැරි වුණා වැඩ කටයුතු ටික. මොකද ලැප් එක ගෙදර තිබ්බේ ෆෝන් එක විතරයි අතේ තිබ්බේ. ඉතින් ලැප් එකේ තමයි වැඩ කටයුතු ඔක්කොම ටික දාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි 6යි 10යි මම හිතන්නේ 6යි මාර වගේ වෙද්දි මම ඔයාලට පේපර් එක දැම්මේ. ඊට පස්සේ ටක් ගාලා වෙලා මොකද ලින්ක් එක ෂෙයා කරා ටක් ගාලා උදේම. හැබැයි පේපර් එක හම්බුනේ 6 මාරට. මම හිතනවා මේ වෙද්දි අඩුම ගානේ සමහර වෙලාවට සමහර විට පන්ති තියෙන්නේ නැති පන්ති තිබ්බ නැති කට්ටිය සමහර විට මේ පළවෙනි ගානවත් කරලා ඇති කියලා. හරි. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ටිකක් ඉක්මනින් කතා කරන්න. මොකද දැන් මේවා කතා කරලා සෑහෙන දුරට කතා කරලා තියෙනවා. හරි. දැන් ඊයේ දවසේත් මට ඇත්තටම පුතාලා මේ මැසේජස් දැම්මා. ඒ කියන්නේ පුතාලා දුවලා හැමෝම ඇත්තටම BS පාර්ට් එක කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස දැන් කටපාඩම් කියලායි. පුතේ මේ පේපර් ඩිස්කෂන් ටික පුළුවන් නම් යන්න YouTube එකේ දාලා තියෙනවා. YouTube unlimited package එකක් අරගෙන දිගටම ආපහු සැරයක් බලාගෙන යන්නකෝ. term test එකක් තියෙනවා නම් term test එකට කලින් ওই paper discussions ටික බලා ගන්නකෝ. ලකුණු හොඳට ගන්න බැරි වේද කියලා බලන්න. හරි. දැන් සමහර වෙලාවට හෙට අනිද්දා term test තියෙන්න පුළුවන්. හරි. ඔය paper discussion එකේ හරිද? ඔක්කොම ඕනෙත් නෑ. හරි තුන්වෙනි වාරයට අදාළ ඒවා ටික ටක් ගාලා බලා ගන්න. හරි. අන්න ඒකයි. දැක්කනේ අන්න BS කටපාඩම්. හොඳයි. very good. ඔව් පුතේ දැන් තම පටන් ගත්තේ ලොකු ප්‍රශ්නයක් නෑ. හරි. පුංචි පොඩ්ඩක් ටිකක් අපි කතා කරා. හරි. ඉතින් මේ ඒ හින්දා මතක තියාගන්න මේ ඔයාලට ගැටලුවක් වෙන්නේ නෑ. හරි. අනික YouTube එකේ දාලා තියෙන හින්දා ඔයාලට ප්‍රශ්නයක් නෑ ඕන තරම් දැන් drive එකේ ඒවා නෙවෙයිනේ දාන්නේ YouTube එකටනේ දාන්නේ. එතකොට ඕන තරම් බලා ගන්න පුළුවන්. බලන්න පුළුවන්, share කරන්න පුළුවන්, දන්න කට්ටියට යවන්න පුළුවන්. ඒ ටික බලාගත්තා නම් හොඳටම ඇති. ගණන් හදන්නේ කොහොමද, හැදෙන්නේ කොහොමද, papers key දැන් 6 වෙනි එකනේ මේ කතා කරන්නේ. හරි. හොඳයි. අපි මේක කතා කරගෙන යන් එහෙනම්. හැමෝම හොඳට කියවන්න. මේ ටිකම. හරි. සුලෝචනා මහත්මිය කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කාන්තාවන් ස්වයං රැකියාව සඳහා යොමු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ පාවාහන් නිෂ්පාදන පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇත. ඇය තමන් සතු රුපියල් ලක්ෂ 3ක මුදලද සමෘද්ධි බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 2ක මුදලක්ද ලබාගෙන සනීපා නමින් පාවාහන් නිෂ්පාදන ව්‍යාපාරයක් 2018 ජූනි මාස පළමු වන දින වාරියපොළ නගර මැදේ ආරම්භ කරන ලදී. හොඳයි ළඟපාත. හරි. ඉතින් ඇය ව්‍යාපාරේ කියන්නේ වාරියපොළ නෙමෙයි මං කිව්වේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුරුණෑගල. එතන පල්ලේ තියෙන්නේ. හරි. මොන වාරියපොළ නගර මැදේ ආරම්භ කරාලු. හරි.
ඇය ව්‍යාපාරයේ දියුණුවත්ම අත්උදව්වට සිටි සචිනී සමග එකතු වී සුලෝචනා and සචිනි පාවහන්. දැන් බලන්න කලින් සනීපා කියලා පාවහන් හදුවා. දැන් හදනවා සුලෝචනත් එකතු වෙලා සුලෝචනාද සචිනිත් එක්ක එකතු වෙලා සචිනිත් එක්ක එකතු වෙලා දැන් හදනවා සුලෝචනායෙන් සචිනි පාවහන් කියලා. අපරාධ අර නමම තිබ්බනම් ඉවරයි කමක් නැහැ. නමින් ව්‍යාපාරයේ ලියාපදිංචි කර පවත්වාගෙන යාමට අදහස් කරන ලදී. හරි 2018 ජූනි මාස තුල සනීපා ව්‍යාපාරයේ සිදු ගණදුණු කිහිපයක් පහත දැක්වේ. පුතේ ඔන්න දීලා තියෙනවා මේ ගණදුණු කිහිපයක්. ඒක මම කියවන්න ඕනේ නැහැනේ. කියව ගන්නකො. 50000ක් යොදා ජංගම ගිණුමක් ආරම්භ කරලා ලක්ෂයක් වටිනා මහාන යන්ත්‍රයක් කල්ප සමාගමෙන් ණයට අරගෙන 25000ක් නේ කවද 250000ක් වටිනා පාවහන් ද්‍රව්‍ය ඔය ඕනේ කරන ඒවා තියෙනවනේ. ඊට පස්සේ අනිකුත් ද්‍රව්‍ය අරන් තිනවා 25000ක සචිනට වැටුප් ගෙවලා තියෙනවා. මොකද මේ ජූනි මාසේ ඉඳලා තියෙනවානේ මේ සචිනි අත්උදව්වට එහෙනම් 15000ක් යාට වැටුප් ගෙවලා තියෙනවා. 5000ක් විදුලි ගාස්තු ගෙවලා තියෙනවා. 1500ක් වටිනා සපත්තු චෝඩුවක් සුලෝචනා මහත්මිය ප්‍රයෝජන. ඉතින් ඔක තියාටත් තවත් දාන්න ඕනේ. ඒ හින්දා ඉතින් මේ එතනොත් අරගෙන යා එකක්. හරි. හොඳයි. හරි. වැඩි වෙලා ගන්න එපා වුන්න. අපි ඉක්මනින් කතා කරගෙන යමු. දැන් මෙතනදී මගේ පුතේ මේ ඔයාලා මේකට උත්තර ලියලා නැහැ කියලා හිතන්නකෝ. බහුතරයක් උත්තර ලියලා නැති වෙති අනිවාර්යයෙන්ම. මොකද අද හවස 6 මාරට මේක දාපු හින්දා. හැබැයි ඊළඟ දවසේ වෙද්දි එහෙම එපා ඈ. ඊළඟ දවසේදී ලෑස්ති වෙලා ඉන්න. මේ පුළුවන් තරමක් උත්තර ලියලා එකතු වෙන්න. දැන් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දෙයක්. ඊළඟ පාරේම මම බලාපොරොත්තු වෙන්නේම උත්තර ලියලා එකතු වීමක්. හරි. දැන් අපි ලොකු වෙලාවල් ගන්න නැතුව ඒ කියන්නේ දැන් මේ වගේ ප්‍රශ්න අපි නිරන්තරයෙන් කතා කරලා තියෙන හින්දා ලොකු වෙලාවල් ගන්න නැතුව කතා කරමු. හරි. පළවෙනි එකේ 1 සනීපානම් ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේද? පුතේ අහන්නේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකටද? මේ ඔහොම අහද්දි ඔයාලා කියන්න එපා ලාභ අරමුණු කරගත් සුළු පරිමාණ ඒව්ව දාන්න එපා. හරිද? මෙතන මේ අහන්නේ පුතේ ව්‍යාපාර සංවිධාන වර්ගය කියලා කියන්නේ තනි පුද්ගලද හවුල් ව්‍යාපාරද සමාගම්ද සංස්ථාද දෙපාර්තමේන්තුද සමූහක අන්න ඒක ඔය අහන්නේ. හරි? නැත්තම් ගොඩාක් අයගේ වැරැද්දක් තියෙනවා මේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න බෑ. ඔය ප්‍රශ්නේ සාමාන්‍යයෙන් O level වලටත් අහන එකක් පුතේ. හරි අපි O level papers කරනවා. O level papers කරනවා. එතකොට බලන්නකෝ නැද්ද කියලා. හරි. සනීපානම් ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේද? හරි. උත්තරේ තමයි තනි පුද්ගල නැත්තම් කේවල ස්වාමී නැත්තම් ඒක පුද්ගල කැමැති වචනයක්. ඒක පුද්ගල නැත්තම් තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක පුද්ගල ව්‍යාපාරයක්. හරි. එම ව්‍යාපාරයේ අවාසියක් පුතේ. ඒක පුද්ගල ව්‍යාපාරවල තියෙන අවාසි මොකද්ද? කියන්න බලන්න. උත්තර දාන්න පුතේ. ඒක පුද්ගල ව්‍යාපාරවල මොනවද තියෙන අවාසි? ඈ? තනියෙන් වැඩේ කරද්දි මොකද වෙන්නේ අවාසි? ඔව්. අඛණ්ඩ පැවැත්මක් නොතිබීම කියලා උත්තරයක් තියෙනවා. අලාභය තනියම භුක්ති විඳිනවා කියලා තියෙනවා. very good. වගකීම අසීමිතයි. ලාභ අලාභ තනියම භුක්ති විඳීම. yes. වගකීම අසීමිතයි. වෙ තියෙන්නේ. හරි. නෛතික පුද්ගලභාවයක් නැහැ. හරිද? ප්‍රාග්ධනය සීමා සහිතයි මොනවා වුණත් පුතේ. එක්කෙනෙක් ප්‍රාග්ධනය යොදවද්දි මොනවා වුණත් ප්‍රාග්ධනය සීමා සහිතයි. හරි. තනියම දැන් හවුල් ව්‍යාපාරයක් කරද්දීම නෙවෙයිනේ. හරි. දැන් 10 දිනක් විතර එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් කරද්දී හැමෝ ගාවම තියෙන ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 දාලා ලක්ෂ 50ක විතර බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් පටන් ගන්නවා නම් එයා ගාව තියෙන ලක්ෂ 3 4යි නම් එයාට පටන් ගන්න වෙන්නේ ලක්ෂ 3 4ක පොඩි බිස්නස් එකක්. හරි. ඉතින් තව එකක් තියෙනවා තීරණ ගැනීමේදී ගන්න තීරණය වැරදි වෙන්න ඉඩකඩ තියෙනවා. හරියටම හරි. ඔව් අයිතිකරුගේ ඇතැම් තීරණ වරදින්න පුළුවන්. very good. හරි. ඔන්න ওই විදියට පුතේ මේ මොකද්ද ව්‍යාපාර සනීපා නම් ව්‍යාපාරය කුමන තනි පුද්ගල ව්‍යාපාරයක අවාසියක් තමයි අපි කතා කරේ. කැමැති එකක් ලියන්න පුළුවන්. දෙකක් ලියුවා කියලා වැරදි නෑ. එකයිනේ ලියන්න කියලා තියෙන්නේ. අපි එච්චරක් ලියමු. හරි. මේ සමහර වෙලාවට
මගෙන් පුතාලා අහනවා සර් එකක් ලියන්න තියෙන තැන් වල දෙකක් ලිව්වොත් ප්‍රශ්නයක්ද කියලා. එහෙම ඉතින් ඕනේ නැහැ. ලිව්වට එහෙම වැරද්දක් දාන්න නැහැ බය වෙන්න එපා ඈ. හරි. ලියාපදිංචිය අනිවාර්ය නොවීම. ඒක අවාසියක් හැටියට ගන්න එපා පුතේ. හරිද? හොඳ ඒක අවාසියක් වෙනව එකතරා විදියකට. ඒ හින්දා කමකුත් නැහැ. සමහරක් වෙලාවට ඉතින් ලියාපදිංචි අනිවාර්ය නොවීම නිකන් වාසියක් විදියට ගන්නත් පුළුවන්. නිකන් දඟල දඟල ලියාපදිංචි කරන්න ඕනෙත් නැහැ. අන්න ඒකයි. මේ මෙතන නම් හැබැයි ලියාපදිංචි කරන්න ඕනේ පුතේ. ඇයි ඒ? සුලෝචනා පටන් ගන්නේ සනීපා කියලානේ. සුලෝචනා සනීපා කියලා ව්‍යාපාරය පටන් ගන්න ඕන ලියාපදිංචි කරන්න වෙනවා. මොකද 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත අනුව සුලෝචනාගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පටන් ගන්නවා ලියාපදිංචි අනිවාර්යයි. හරි. ඒක දාන්න එපා හින්දා. හොඳයි ඒක කියපු එක හින්දා තමයි අපි ඒ දේ කිව්වේ. මම නම් හරිය කැමති මේ කියන්නේ එහෙම වැරදි උත්තරත් එනවනම් මම කියන්නේ එහෙම කියලා හිතලා වැරදි උත්තර දාන්න එපා. හරිද? වැරදි උත්තරත් එන්න ඕනේ. නෑ අම්බේ නෑ. එකක් වැඩියෙන් ලිව්වා කියලා ලකුණු වැඩිපුර හම්බෙන්නේ නෑ. හම්බෙන්නේ ඒ ගාන විතරයි. එහෙම වුණොත් පුතේ 100න් 120ක් විතර තියෙයි ලකුණු. හරි. හොඳයි. හරි අපි මේ ඊළඟ එකට යන්. හරි කොහොමම තියාගෙන දෙවැනි ප්‍රශ්නේ. හරි. මේ මම අර හරි වැරදි කියන එක සම්බන්ධයෙන් පුංචි කතාවක් කියන්නද? දැන් මේ උදේ මම මේ දවස් කීපයකට කලින් මම A level වලට MCQ 100ක් දුන්නා. හරිද? MCQ 100ක පේපර් එක يعني එකපාරට දුන්නා. එකපාරට දුන්නා. පොඩි ප්‍රශ්නයකට තිබ්බේ මම හදපු ටික මට ඒකේ ප්‍රූෆ් බලන්න බැරි වුණා. ඇත්තටම වැරදි අඩුපාඩු මම නිකන් බලාගෙන යද්දිත් මට තේරුණා. ප්‍රශ්න කීපයක් මම දාලා තියෙනවා වැදිලා නැහැ. එතකොට එකම ප්‍රශ්නේ සමහර තැන්වල ගහලා තියෙනවා ඔහොම. කොහොම හරි සමහර ඒ වගේ යම්කිසි ගැටලුවකුත් තියෙනවා. හරිද? එතකොට මේ මගේ මල්ලි මේ පාර A level ලියනවා. දැන් මල්ලි ඇවිල්ලා මගෙන් ඇහුවා මේ මල්ලි ලියන හින්දා මල්ලි ඇවිල්ලා ඇහුවා මේ අයියේ මේ මොකද්ද ඔයාලටද? ඔයාලට දෙනවා. ඔයාලට වෙනම හදලා තියෙන්නේ. ඒවා මේ ගොඩක් කල් ඉඳලා හදාගෙන තියනේවා මේ දෙන්නම් ඈ. ඔයාලට දෙන්න පුතේ ෂුවර් ඒක දෙනවා. අනිවාර්යයෙන්. හරි දැන් මේ ඒ කියන්නේ දැන් මම ඇත්තට මේක දුන්නේ සාකච්ඡා කරන්නත් නෙමෙයි මේ දැන් මේ සාකච්ඡා කරගෙන ඉන්න වෙලාවක් නෑ මම කිව්වා මෙන්න පේපර් එක කරලා මම ප්‍රශ්න 100ට මම උත්තර ටික එවනවා කරලා ඉවරුණාට පස්සේ කියන්න මම උත්තර ටික එවනවා එතකොට 100න් කීයක්ද හරි කියලා මට එවන්න කියලා කොහොමද දැන් මල්ලි මට ඇවිල්ලා කිව්වා අයියේ මේකේ ප්‍රශ්න කීපයක් වැරදීනේ කියලා නෑ ඉතින් මම කිව්වේ කමක් නෑ හරි වැරදිනේ හරි ඔයා එකෙන් දෙයක් ඉගෙන ගත්තනේ ආ ඒක දැන් ප්‍රශ්නේ වැරදි කියලා කියන්නත් පුතේ මොලයක් තියෙන්න ඕනේනේ නේද? සමහර උන් දන්නේ නැහැ ඕක වැරදිද කියලා. ඇයි ඒ? ඒ උන් දන්නේ නැහැ. උන් හරිද දන්නෙත් නැහැ වැරදිද දන්නේ ගහනවා. මං කිව්වා හරි සතුටුයි. මම මොකද මං ඇත්තට මල්ලිට කියලා වැඩිපුර උගන්නලත් නැහැ. සාමාන්‍ය. හරි. මල්ලි සාමාන්‍ය නෝමල් එයා කරගෙන යන කෙනෙක්. හරි. එතකොට මේ මං කිව්වා ඉතින් හරි. මං කිව්වා දැන් යාළුවොත් කියයිද දන්නේ නැහැ කියලා. මං කිව්වා හරි යාළුවෝ කිව්වොත් යාළුවන්ට කියන්න මේ ප්‍රශ්නේ වැරදි කියලා තේරුම් ගන්නත් මොලයක් තියෙන්න ඕනේ. කියන්නේ ඒක මම බේරෙන්න කිව්ව එකක් නෙවෙයි. හරිද? දැන් මට ඒ වෙලාවෙ හිතුණ දෙයක් ඒක. ඒක සමහර විට මම ප්‍රූෆ් කියවපු නැති ඉඳලා ප්‍රූෆ් කියවපු නැති එකේ වැරද්ද මගේ අතේ තමයි. ඒ වුණාට මං කියපු දේ තමයි පුතේ ඉතින් ප්‍රශ්නේ වැරදිද නැද්ද කියලා හිතන්නත්. සමහරලාට තියෙනවානේ MCQ වල උත්තර 4 වැරදි. උත්තර 4ම වැරදි. ඒතර හරි උත්තරේ මං කිව්වා එහෙනම් හරි මම මැසේජ් එකක් දැම්ම වොයිස් මැසේජ් එකක්. පුතේ මොකක් හරි ප්‍රශ්නයක උත්තරේ වැරදි නම් ඔයාලා හරි උත්තරේ එතන දාන්න කියලා. ඒකටත් පුතේ හැකියාවක් තියෙන්න ඕනනේ. හරි. ඒතර ප්‍රශ්න පත්‍රය දැන් මම උත්තර ටික හෙට උදේ යවනවා. හෙට උදේ යවලා මම කියනවා මෙන්න මේ ටික තමයි හරි කියලා. ඉතින් ඒක හැම වෙලාවෙම පොසිටිව් තින්කින් ගන්න හැම වෙලාවෙම. ඒක මම ඒ වගේ දෙයක් කිව්වේ. දැන් මෙතන අපිට එහෙම දෙයක් වුණේ නැහැ. මම අර කිව්වේ ඒක අපිට යම්කිසි වැරද්දකින් තේරුම් ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි. හරි දෙවෙනි එක දැන් මෙච්චර වෙලා ඇහුවේ සනීපා ව්‍යාපාරේනේ. හරි දෙවෙනි එක. ඔව් ඔක්කොම වෙන්නේ හොඳට. හරියටම හරි. හරි. පුතේ දෙවෙනි එක සුලෝචනා and සචිනිපාවහන් නම් ව්‍යාපාරේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්ද? ඇයි එහෙම අහන්නේ? ඇයි ඉතින් සනීපා කියන ව්‍යාපාරය පටන් ගත්තේ සුලෝචනා විතරයිනේ. හරිද? දැන් මෙතන සුලෝචනයි සචිනී දෙන්නම එකතු වෙලා තමයි පටන් ගන්නෙ
සුලෝචනා and සජිනි පාවහන් කියන එක. එහෙනම් ඒක මොකද්ද? හරියට හරි. ඔයාලගේ උත්තර ටික හරි. හවුල් ව්‍යාපාරයක්. හවුල් ව්‍යාපාරයක්. හරි. මේ දැන් දැන් මම නම් මම මේ පේපර් එක හදන්නේ මම නම් හරිද? මම ওই ප්‍රශ්න දෙක එක ළඟ දෙන්නේ නැහැ. හරි. පොඩක් අවබෝධයක් ඇති කරගන්නකෝ ඈ. ඒ කියන්නේ මම ඕන තරම් ඒ වගේ පේපර්ස් දැකලා තියෙනවා ඔයාලට කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඔය දෙක දැන් සමහර වෙලාවට සනීපා දැන් අපි පුතේ දැන් මෙහෙමනේ මේ පේපර් හදන්නේ හොඳට මේ ඔයාලා නිකන් හිතන්න එපා මේ O level පේපර් එක එහෙම නිකන් ඔහේ එයාලට හිතෙන ප්‍රශ්න දාලා හදනවා කියලා. එයාලා බලනවා ඔයාලා හිතන විදිය. හරිද? ඒ ක්වොලිටි එක නියම ක්වොලිටි එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට මේක උඩේ ඉඳලා ඔහොම කියවගෙන ඔහොම එද්දී හරිද පුතේ? ඔය මේ පොඩ ඉන්න. දැන් හිතන්න මේ ප්‍රශ්නේ උඩේ ඉඳලා ඔහොම කියවගෙන එනවනේ පල්ලට. හරි පල්ලට එද්දී දැන් අන්තිම එකේ අදහස තියෙන්නේ සුලෝචනා and සජිනිපාහන් මේ දෙන්න එකතු වෙලා හැදුවා කියලා. හරිද? එහෙම නැත්තම් ගොඩක් වෙලාවට ගොඩක් සමහර අයගේ තියෙන්න පුළුවන් සුලෝචනා මහත්මිය තමයි මේක පටන් ගත්තේ මේක ඇවිල්ලා තනි පුද්ගල ව්‍යාපාරයක් කියලා. මේ දෙකම අහලා තියෙන හින්දා ගොඩක් අයට පුතේ මේක ටක් ගාලා හදාගන්න ලේසි. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙදි හිතන්නකො සනීපා ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් කියලා දැම්මා කියලා මේ සුලෝචනායන් සජිනි කියලා තියෙන හින්දා. හරි. හැබැයි ඒ වැරද්ද මෙතනදී ආපහු ටක් ගාලා හැදෙනවා. හරි. අපි ලියද්දි අපිට තේරෙනවා පළවෙනි එකට ලිව්වා වැරදිනේ. සුලෝචනායන් සජිනි පාවහන් කියලා කියන්නේ හවුල් අරක මේ තනි පුද්ගල කියලා ආයෙ හදාගන්න පුළුවන්. දැන් මං කිව්වා මම හැදුවා නම් අහන්නේ ওই දෙකෙන් එකයි. එක්ක කෙලින්ම අහනවා මේ සනීපානම් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත් වේද? නැත්නම් සුලෝචනායන් සජිනි පාවහන්. ගොඩාක් අය ලියනවා දැන් සුලෝචනා and සජිනි පාවහන් කියන එක තනි පුද්ගලයි කියලා. ඇයි? අර ඡේදේ පටන් ගද්දිම තියෙන්නේ මේක තනි පුද්ගල ව්‍යාපාරයක් හැටියට. හරි. ඉතින් අන්න ඒ හින්දා එව්වා පටලව ගන්න එහෙම එපා. හොඳ අවබෝධයෙන් යුක්තව ඉන්න පුතේ. මොකද ඕවා ඔයාලා නොදන්න දේවල් නෙවෙයි. හරි. ඔයාලා මේ මෙච්චර කාලයකට ටර්ම් ටෙස්ට් ලියලා තියෙනවනේ 9 වසර වෙනකන් හරි. හරි. එතකොට ඔයාලා දන්නවා ඔයාලට පේපර් එකක් ගත්තොත් ඔයාලා දැනගෙන වැරදුනේව කොච්චර තියෙනවද කියලා. අනිවාර්යෙන් ලකුණු 10ක් විතර තියෙනවා පුතේ දැනගෙන වරද්දන ඒවා සහ හදිසියට ගහන ඒවා. ඉතින් ගෙදර ඇවිල්ලා අම්මගෙනුත් බැනුම්. ඕ මේ ළමගේ තියෙන හදිසිය හැමදාම ලකුණු අඩුයි තියෙන හදිසිය. සර්රුත් කිව්වා මැඩනුත් කිව්වා මේ ළමයා පේපර් එක ඉක්මනට දුන්නලු. පැය දෙකේ පේපර් එක පැය කමාරෙන් දුන්නලු. ඉතින් ඊටු පැය භාගේ බලපංකු බලලත් නෑ. අම්මා ගෙදර ඇවිල්ලත් බයිනවා ඊට පස්සේ. හරි. කියන්නේ හදිසිය වැඩි. ඒ හදිසිය වැඩි කමට සහ භාගෙට කියවීම දන්න දේවල් වැරැද්දීම ඔන්න ඔය ටික පුතේ ඔය ටික කරගත්තා නම් ඔය ටික අහක් කරගත්තා නම් හරි දන්න ඒවා හරියටම ගහලා හදිසි නොවී ඉඳලා සම්පූර්ණයෙන් ප්‍රශ්නයක් හරියට කියවලා උත්තරේ ගැහුවා නම් හරි ඔයාලට තව පේපර් එකට අනිවාර්යෙන් ලකුණු 10ක් 15ක් එකතු වෙනවාමයි මේ පේපර්ස් වලට ලකුණු ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි හරිද පොඩි දෙයක් තියෙන්නේ දැනගෙන වරද්දන ඒවා අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා දැඩි සැලකිල්ලක් දක්වන්න ඉස්කෝලේට ගිහිල්ලා විභාගයට ගිහිල්ලා ලියන ඒවා සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන්න. මොකද ටර්ම් ටෙස්ට් ගොඩක් තියෙන්නේ නැහැ. හරිද? O level මේ පාර ලියනකට ටර්ම් ටෙස්ට් උපරිම එකක් නැත්නම් දෙකක් තියෙයි. එතනින් එහාට ඒ හින්දා ඒ ලියන ඒවා හොඳටම ලියන්න. හරි? මේ අනිත් එක තව පුංචි දෙයක්. මේ මාර විදියට මේ දවස්වල පේපර්ස් ලීක් වෙනවා. හරි? අනේ කරුණාකරලා පේපර් හම්බුනොත් පුතේ බලන්න නැතුව ගිහලා ඉස්කෝලේට ගිහලා ලියන්නකෝ. පේපර්ස් මාර ඒ කියන්නේ දැන් ටර්ම් ටෙස්ට් එක තියෙනවා නම් ගොඩාක් මේ දවස්වල කලාපෙන් එවන්නේ මේ මේල් එකක් එවන්නේ. මේල් එක එවපු ගමන් PDF එක බෝක් ගාලා සර්ලත් මැඩම්ලා ෂෙයා කරගන්නවා, ඔක්කොම ෂෙයා කරගන්නවා. හැමෝ ගාවටම යනවා පේපර්ස් ටික අවුට්. හරි. මේ දවස්වල වයම පළාත් උසස් පෙළ මේ උසස් පෙළ ටර්ම් ටෙස්ට් එක. මේ උසස් පෙළට ලබන මාසේ ලියන ළමයින්ට උන් මුළු අවුරුදු දෙකටම ලියන එකම එක වාර විභාගේ. ඒකෙත් පේපර් එක අවුට් කියන්නකෝ. හරි. ඒකෙත් පේපර් එක අවුට්. හරි. දැන් ඊයේ හවස වෙද්දී මට හම්බුණා. දැන් අද තිබ්බේ ව්‍යාපාරات දෙන්නේ ඊයේ හවස වෙද්දී මට හම්බුණා මම නෑ එකටවත් ඇවිල්ලා මල්ලි යාපත් ඉන්නේ දෙන්නේ නෑ. මම අද ආවට පස්සේ කිව්වා මේ අයියේ මේ පේපර් එක අවුට් වෙලාලුනේ. මං කව අවුට් වෙලා තමයි. මොකද දෙන්නේ මේ මම කව ලියලා ආවනේ කියලා බලමු ලකුණු කියලා.
හරි නෑ ඒක තමයි ඒ කියන්නේ papers out වෙනවා නම් පුතේ ඒක ගන්න එපා මම නම් කියන්නේ අපරාධයක්නේ ඔයාලට තියෙන අවසාන අවස්ථාව වෙන්න පුළුවන් term test එකකට මාරු විදියට out වෙනවා papers අනේ මන්ද මට හිතා ගන්න බැහැ මොකද්ද මේ වෙන්නේ කියලා හැමදේම එක වගේ හරි ඒ හින්දා තමන්ගේ ලකුණු කොහොමද කියලා බලන්න පේපර් එක අවුට් වුණත් පුතේ ඔයාලා දැනගත්තත් ඒක යාළුවන්ගෙන් ඉල්ලන්න යන්න එපා තමන්ගේ ශුද්ධ වූ ලකුණු ටික කීයද කියලා ඔයාලා දැනගන්න. ඒක අඩු වුණාට කමක් නැහැ. අනිත් ළමයිට වැඩි වෙන්න පුළුවන්. හරි පේපර්ස් කලින් හම්බෙලා ඒ පේපර්ස් වලට හොඳට උත්තර කටපාඩම් කරගෙන ඉස්කෝලේට ගිහිල්ලා විභාගෙ ලියලා හරිද මේ O level නම් අවුට් වෙන්නේ නැහැ. මගේ අම්මේ පුතේ O level අවුට් වුණොත් ඉතින් ඊට වඩා හොඳයි විභාග නොකර ඉන්නේ. හරි බලාපොරොත්තු වෙන්න එපා ඈ. O level පේපරේ නම් අවුට් වෙන්නේ නැහැ ලේසියෙන් ඈ. හරි මේ කොහොම හරි මේ ඉතින් ඒ හින්දා ඔය කියන්නේ අර ඒ කියන්නේ ගොඩාක්ම වෙන්නේ අර කලාප අධ්‍යාපන කාර්යාල වලින් ගොඩක් වෙලාවට මේ විතර මේල් එකක් නේ දාන්නේ. මොකක් හරි හේතුවකින් ඒක එළියට යනවා. ඒක අපරාධයක් ඒක. මොකද කලින් print කරගෙන මොකක් හරි හේතුවකින් ඒක එළියට යනවා. ඉතින් අන්න ඒක ගැටලුවක් ඉතින් අර ගොඩක් වෙලාවට. හරි. ඉතින් මේ ඒක ඒ සම්බන්ධයෙන් ඇත්තටම බලන්න ඕනේ. අනේ මන්ද. හරි කොහොම හරි තමන්ගේ හොඳ ලකුණු ටිකක් ගන්න බලන්න හැම වෙලාවෙම. හරි. මෙතන තියෙනවා ඊළඟට දෙවෙනි එකේ දෙක සනීපා ව්‍යාපාරයට සාපේක්ෂව ඒ කියන්නේ සනීපා ව්‍යාපාරය කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒකට සාපේක්ෂව සුලෝචනා and සජිනිපාවන් ව්‍යාපාරයේ දැකිය හැකි වාසියක් ලියන්න. පුතේ හවුල් ව්‍යාපාරයක වාසියක් අහන්න. හවුල් ව්‍යාපාරයක වාසියක් අහන්න. ඔව් වගකීම බෙදී යාම. වැඩි ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම. උත්තර ගොඩාක් ඇවිල්ලා තියෙනවා. very good. වැඩි ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන් සාමූහික තීරණ ගන්න පුළුවන් හවුල්කරුවෝ සතු උපරිම දක්ෂතාව යොදවන්න පුළුවන් වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. ඔව්. අලාභය හවුල්කරුවන් අතර බෙදී යාම. හරියට හරි පුතේ. ඒ ඔක්කොම හරි. ඒ ඔක්කොම වාසි තමයි. වගකීම බෙදිලා යනවා. ලාභය නෙසු. අලාභය බෙදිලා යනවා. ඒ තමයි මොනවද? වැඩි ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. හරි. එකතු වෙලා හවුල් තීරණ ගන්න පුළුවන්. වාසි. වැඩි අර ඒ කියන්නේ ඒ ටික ගන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි. හොඳයි. අපි යනවා තුන්වෙනි එකට. සනීපා ව්‍යාපාරයේ සතු අවස්ථාවක් සඳහන් කරන්න ලකුණු 1යි. සනීපා ව්‍යාපාරයේ සතු අවස්ථාවක් පුතේ. මොකද්ද මේ අවස්ථාව? සනීපා ව්‍යාපාරයේ අවස්ථාව. බෑ පාඨමාලාවක් හදාරා තිබීම අවස්ථාවක් නෙවෙයි. ඒක ශක්තියක්. හරි. ව්‍යාපාරයේ රජයේ ලියාපදිංචි කිරීම වාසියක් නෙමෙයිද කියලා අහනවා. වාසියක් නෑ එහෙම ගන්න එපා පුතේ. ඒ කියන්නේ වාසි කලින් එකට නේද? කලින් එකට ඒක ගන්න එපා. මේ මොකද දැන් ගන්නත් පුළුවන් බැරිකමකුත් නැහැ. දැන් මේක තියෙන්නේ ලියාපදිංචි කර පවත්වාගෙන යාමට අදහස් කරන ලදීන කියලා මේ කලින් එකට කියන්නේ කලින් එකට. හරි? මේ ඒක ගන්න එපා. හරි? ඔව් මේක මොකද්ද උත්තරේ? ඔව් නගර මැද්දේ පිහිටා තිබීම. ඒක තමයි අවස්ථාව පුතේ. හරි? අර පාඨමාලාවක් හදාරා තිබීම ශක්තියක් ඈ. ශාදුආත ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. අපි කියනවා ශදුවත විශ්ලේෂණය. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ශාදුආත ශදුවත විශ්ලේෂණ. ඉතින් ශක්තියින් දුර්වලතා තියෙන අභ්‍යන්තර පරිසරය මම මේ බෝඩ් එකේ ඕක 10 පාරකට වඩා ලියලා තියෙනවා. හරි? ඒ හින්දා ලියන්නේ නැහැ. ඉතින් අවස්ථාවක් තමයි පුතේ ව්‍යාපාරය නගර මැද්දේ පිහිටා තිබීම කියන එක. ව්‍යාපාරය නගර මැද්දේ පිහිටා තිබීම කියන එක. ඒක තමයි අවස්ථාව. ඔව් අනිවාර්යෙන් ශදුවත කියන එක මතක තියාගන්න පුතේ. මේ ඔන්න ප්‍රශ්නයක් අහනවා. හොඳ ස්ථානයක පිහිටා තිබීම ශක්තියක් නෙවෙයිද කියලා. පුතේ ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතනදී පොඩ්ඩක් ඉන්න වෙන එකක් නෑනේ මේක.
නෑ. හරි. හොඳයි. මෙමය. පුතේ භූගෝලීය පිහිටීම කියන එක සමහර ලාවට අපි ශක්තියක් කියලා ගන්නවා. ඒ කියන්නේ හොඳ භූගෝලීය පිහිටීමක් සහිත ස්ථානයක් තෝරා ගැනීම. අන්න ඒ තෝරා ගැනීම වගේ ආවොත් නම් අපිට ශක්තියක් කියලා ගන්න පුළුවන්. මොකද ඒක තෝරගන්නේ අයිතිකරුවනේ. හොඳ භූගෝලීය ස්ථානයක් තෝරා ගැනීම කියන එක. ඒ වුණාට අපිට මේ දැන් මෙතන උත්තරයක් හැටියට පුතේ ඕක දෙකටම කතා කරන්න පුළුවන්. හරිද? සන්දේව ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අච්චු පොතේ ඕක තියෙනවා ශක්තියක් විදියට. ඕනනම් දැන් උනත් බලන්න. ඒ කියන්නේ හොඳ භූගෝලීය ස්ථානයක පිහිටා තිබීම කියන එක ශක්තියක් විදියට ගන්නවා. අපිට ඒ වුණාට පුතේ ඒක අවස්ථාවක් විදිහටත් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මොකද මෙතන අපිට දෙන්න දෙයක්වත් නැහැ. අවස්ථාවක් විදිහට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මොකද ඒ අවස්ථාව මත පුතේ නගරේ ඉන්න පාරිභෝගිකයෝ විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක් නගර මැදයක් කියලා කියන්නේ. එතකොට මේ නගර මැදේ ඒ අදාළ දේ හින්දා ව්‍යාපාරයට ලොකු අවස්ථාවක් තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කරගන්න. හරි? හොඳයි. ඒක හොඳයි කියපු එක. ඊට පස්සේ ඔන්න සුලෝචනයන් සචිනිපා වාහන ව්‍යාපාරය සතු ශක්තිය. අන්න ඒකට පුළුවන් අපේ කවුද මම දැක්කා පුතෙක් දාලා තියෙනවා මේ ඒක දාන්න පුළුවන් අර මේ මොකද්ද පාවාහන නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවක් සුලෝචනා විසින් හදාරා තිබීම. සුලෝචනා දැන් ශක්තියක් නේ ඕනේ. සුලෝචනා පාවාහන් පාඨමාලාවක් හදාරා තිබීම. ඒක ගන්න පුළුවන්. පාඨමාලාව. ඔව්. අත්උදව්වට සිටි සචිනී සතු පාවාහන් නිෂ්පාදනය කිරීමේ පළපුරුද්ද. very good. ඒකත් ගන්න පුළුවන් පුතේ. ඒකත් හරි. පොඩි. ඉන්න උඩට ගන්න. අත්උදව්වට සචිනී සිටීම කියන්නේ මෙන්න මේකනේ. අත්උදව්වට සචිනී සිටීම කියන්නේ කියන්නේ මෙතන සචිනිට පළපුරුද්දක් තියනවා කියලා කොහෙවත් නෑ නේද? සචිනිට පළපුරුද්දක් තියනවා කියන එක කොහෙවත් නෑ නේද? අත්උදව්වට සචිනි සිටීම ගන්න බැරිද කියලා අහලා තියෙනවා. ඒකත් නම් පුළුවන් ගැටලුවක් නැහැ. හරි ඒකත් නම් ගැටලුවක් නැහැ පුතේ. මේක වඩාත්ම සාර්ථකම පිළිතුර තමයි. හරි වඩාත් සාර්ථකම පිළිතුර තමයි සුලෝචනා මහත්මිය පාවාහන් නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම කියන එක තමයි වඩාත් සාර්ථකම ප්‍රශ්නේ උත්තරේ. හරි. මොකද ඒක හරියටම තියෙනවා පුතේ. මොකද දැන් සචිනි ගැන වුණා සචිනිත් අර පළපුරුද්දක් තියෙනවා කියලා අපි කතා වුණා. ඒ වුණාට එයාට පළපුරුද්දක් තියෙනවා කියන එකක් මෙතන සඳහන් වෙලා නැහැ නේද? අන්න ඒකයි. හරි. ඒක පොඩ්ඩක් බලන්න. අරක තමයි සාර්ථකම උත්තරය. සුලෝචනා and සචිනි පාවහන් ව්‍යාපාරය මේ පොඩින් අර මේ උත්තරයක් තියෙනවා අත්උදව්වට සචිනි සිටීම පුරවන්ද කියලා ඒකත් ගන්න කමක් නැහැ. අරක තමයි සාර්ථකම උත්තරේ. මොකද ඒක අනිවාර්යයෙන්ම තියෙන හින්දා අත්උදව්වට සචිනි ඉන්න එකත් ලොකු ශක්තියක්. ඒකත් හරි ප්‍රශ්නයක් නැහැ. සුලෝචනායන් සචිනි පාවහන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් අත්පත් කරගැති වාසි දෙකක්. පුතේ කියන්න බලන්න ඒවනම්. මේ බිස්නස් එක රෙජිස්ටර් කරන එකෙන් තියෙන වාසි මොනවද? මොනවද? ඔව් මොනවද තියෙන්නේ? බැංකු ණය ලබා ගැනීමේ හැකියාව. හරි. අනන්‍යතාවයේ තහවුරු වීම. very good. ඔව් ණය ලබා ගැනීම පහසු වීම. නීතිමය මම්මෝ නෑ මගේ අපේ ලියන්න එපා. නීතිමය පුද්ගල භාවයක් නම් එන්නේ නෑ. හරි. පුතේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරා කියලා නීතිමය පුද්ගල භාවයක් එන්නේ නෑ. ලියන්න නම් එපා පුතේ. වරද්දලවත්. හරි. හරි මොකක්ද තව තියෙන්නේ? අධිරි දීමනා වල ලැබීමට සුදුසු වීම. හරියටම හරි. නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමේ හැකියාව. මම අයින්ව ටොකු දැන් ඈ. එපා ලියන්න ඒක. නෛතික පුද්ගල භාවය නැත්තම් නීතිය ඉදිරියේ පෙනී සිටීම නැති හැකියාව ලැබෙන්නේ නැහැ ලියාපදිංචි කරා කියලා. ඒක වෙනම එකක්. ලියාපදිංචි කරනවා කියන්නේ වෙනම එකක් ඈ. හරිද? ලියාපදිංචි කරනවා කියන්නේ වෙනම එකක්. නෛතික පුද්ගල භාවය කියන්නේ වෙනම එකක්. එහෙම ඉතින් එහෙනම් රාජ්‍ය දෙපාර්තමේන්තුව වලට නෛතික පුද්ගල භාවය. රජයේ දෙපාර්තමේන්තුව වලට නෛතික පුද්ගල භාවයක් නැහැ. එහෙනම් තියෙන්න බෑ. ඒවා නීතිමය දේවල්. එහෙම පුතේ ලියාපදිංචි කරනවා කියන්නේ එකක්. නෛතික පුද්ගල භාවය කියන්නේ තව එකක්. හරි? ඒව පටලව ගන්න එපා. ඔව්. ව්‍යාපාර අයිතිය තහවුරු වීම. අනන්‍යතාවයක් ලැබීම.
ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව. රජයේ විවිධ දිරිදීමනා ලබා ගැනීමේ හැකියාව. ඔය හතරෙන් කැමති එකක් ලියා ගන්න. ඊට පස්සේ ප්‍රශ්නේ 2018 ජූනි 1 වන දිනට හිමිකම ගණනය කරන්න. 2018 ජූනි 1 වන දිනට හිමිකම ගණනය කරන්න. ජූනි 1ට 2018 ජූනි 1. ඔබ මෙතනින් ඉඳලා ජූනි 2 ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන ඒවා තමයි අපි දාන්නේ ඈ. මේ තියෙනවනේ. හරි. පොඩකින්ද ඔන්න ඇය තමන් සතු ලක්ෂ 3ක්. ඇය තමන් සතු ලක්ෂ 3ක මුදලද. හරිද? මෙන්න මෙතන තමයි තියෙන්නේ පුතේ මේ එයා ලෝන් ගත්තද මොකද්ද කින්දමන්ද ඔක්කොම මෙන්න මෙතන තියෙන්නේ. හරි. තමන් සතු ලක්ෂ 3ක මුදලද සමෘද්ධි බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 2ක මුදලක්ද. ඒක ණයනේ. හරි. ඒක ණයනේ. හරි. ඒ මොකද ලක්ෂ 3න් ලක්ෂ 2 අඩු කරන්න එපා පුතේ ඈ. ලක්ෂ 3න් ලක්ෂ 2 අඩු කරන්න එපා. හිමිකම් වලින් වගකීම් අඩු කරනවා කියලා නෑනේ කොහෙවත්. එහෙම ගන්න එපා. හරි. පුතේ මේ හිමිකම් ඔකේ බලන්න දෙයක් මේ හිමිකම කීයද? හිමිකම කීයද? කියන්න බලන්න. ඒකේ බලන්න දෙයක් නෑ. ඒක ඇත්තටම අයිතිකාරයා තමන්ගේ සතු ලක්ෂ 3ක් දැම්මනම් ලක්ෂ 3 තමයි පුතේ හිමිකම. හරි. ලක්ෂ 3 තමයි හිමිකම වෙන්නේ. ඕකේ කියන්නේ මෙන්න මෙහෙමනේ. මොන බලා ගන්න ඈ. දැන් මෙතන හිමිකමනේ අහන්නේ කවදටද? 6යි 1ට හොඳට බලා ගන්න පුතේ දිනේ ඈ. ওই දින ගොඩක් අය පටලව ගන්නවා. 6යි 1නේ. එතකොට මෙන්න මේක ඇතුලේ තියෙනවා මෙන්න මෙතන තමන් සතු ලක්ෂ 2ක මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. හරි. තමන් සතු ලක්ෂ මේ 3ක මුදල දැම්මා කියන්නේ ඒක තමයි හිමිකම පුතේ. අරක වගකීමනේ. හරි. ඔතන තමන් සතු අපෝ දැන් එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. හරිද? එතකොට ඕකම එකපාර ලියන්නද ඔය ලක්ෂ 3ක එකක් දාපු එකයි ලක්ෂ 2ක ණය ගත්ත එකයි. හිමිකම ලක්ෂ 3යි. හරි. වගකීම ලක්ෂ 2යි. එතකොට වත්කම් කීයද? වත්කම් ලක්ෂ 5යි. හරි. වත්කම ලක්ෂ 5යි. වත්කම ලක්ෂ 5යි. ඒක මතක තියාගන්න. හරි. වත්කම ලක්ෂ 5යි, හිමිකම ලක්ෂ 3යි, වගකීම් ලක්ෂ 2යි. ඉතින් අපෙන් අහන්නේ හිමිකමනේ ලක්ෂ 3යි. උත්තරේ ලක්ෂ 3යි. උත්තරේ ලක්ෂ 3යි. හරි. ඊට පස්සේ අපි ඊළඟ එකට යනවා. ඊළඟ එකට යනවා පුතේ 2018 6යි 5 වන දින ගනුදෙනුවට අදාළ දිට සටහන අගයන් සහිතව ලියන්න. හරි. දැන් මෙතන ඔයාලා උත්තර ලියන්න ඕනේ පස්වෙනි එකට උත්තරේ ලියන්න ඕනේ. 2018 ජූනි 1 දිනට හිමිකම සමානයි ලක්ෂ 3යි කියලා. ඊට පස්සේ 6 වෙනි එක 2018 6යි 5 වන ගනුදෙනුවට අදාළ දිත්ව සටහන අගයන් සහිතව ලියා දක්වන්න. 6යි 5. කෝ බලන්න. මෙන්න මේක. මේකට අදාළ දිත්ව සටහන ලියන්න කියලා කියනවා. කොහොමද ලියන්නේ පුතේ? දැන් මෙතන ගන්න යන්ත්‍රයක්නේ. නේද? මෙතන ගන්න යන්ත්‍රයක්. හරි. මෙතන යන්ත්‍රයක් තමයි ගන්න. යන්ත්‍රයක් කිව්වේ මේ යන්ත්‍ර මන්ත්‍ර නෙවෙයි ආ. ව්‍යාපාරයට මාන යන්ත්‍රයක් ගන්නවා. හරි. එතකොට ඒ යන්ත්‍රය කියලා කියන්නේ පුතේ මෙතන වත්කමක්. හරි. ව්‍යාපාරයට වත්කමක්. එතකොට වත්කම් වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි දාමු යන්ත්‍ර ගිණුම නැත්තම් මහන යන්ත්‍ර ගිණුම කියලා දැම්මත් කමක් නැහැ. අපි යන්ත්‍ර කියලාම දාමු. යන්ත්‍ර ගිණුම හර පුතේ ගාන කීයද? ලක්ෂයයි. ලක්ෂයනේ. යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි. හරි. ඊට පස්සේ ණයටනේ ගන්නෙ. ණයට ගන්න හින්දා ණය හිමි ගිණුම බැර
ලක්ෂයයි. ණය හිමි ගිණුම බැර ලක්ෂයයි. හරි. යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි. ණය හිමි ගිණුම බැර ලක්ෂයයි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ලක්ෂයයි ලක්ෂයයි. හරි. යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි. පුතේ යන්ත්‍ර ගිණුම හර වෙන්නේ වත්කම් වැඩි වීම හින්දා. ණය හිමි ගිණුම බැර වෙන්නේ වගකීම් වැඩි වීම හින්දා. වගකීම් වැඩි වීම හින්දා. ණයට ගන්න හින්දා. හරි. මේ මෙතන ඕනනම් මේ කල්ප සමාගම කියලා දාන්නත් පුළුවන් ඈ. හරි. පුතේ මේ කල්ප සමාගම කියලා දාන්නත් පුළුවන්. මතක තියාගන්න. කල්ප සමාගම කියලා දාන්නත් පුළුවන්. මේ ණය හිමි ගිණුම වෙනුවට කල්ප සමාගම් ගිණුම කියලා දාන්නත් පුළුවන්. මොකද කල්ප සමාගම කියලා නමක් දීලා තියෙනවා. කැමති විදිහට දාන්න ප්‍රශ්නයක් නැහැ. දෙකම හරි. වෙනවා 7 වෙනි එකට. හොඳයි. ඔන්න හොඳට හිතලා කියන්න මේකේ තියෙන ජංගම වත්කමකුයි ජංගම නොවන වගකීමකුයි. මොන හොඳට ඔළුවේ ගන්න ජංගම වත්කමකුයි ජංගම නොවන වගකීමකුයි. හරි. මොකක්ද අහන්නේ? ජංගම වත්කමකුයි ජංගම නොවන වගකීමකුයි. ජංගම වත්කමක් කියන බලන්න ජංගම වත්කම මොනවද තියෙන්නේ කියලා. ඒයි ජංගම නොවන වගකීම. ජංගම වත්කම මොකද? පාවහන් ද්‍රව්‍ය. උත් අපිට ගන්න පුළුවන් පුතේ ජංගම වත්කම්. ඇයි මෙතන මුදල් තියෙන්නේ? අම්මේ මුදල් තියෙනවා. තොගය තියෙනවා. මොනවද තව තියෙන්නේ? ජංගම වත්කම් මොනවද තියෙන්නේ තව? ණයට විකුණුවා එහෙම මොකක් හරි කරාද? බැංකු තියෙනවා බැංකු. බැංකු ශේෂය. බැංකු ශේෂය. ඊට පස්සේ ඒව දාන්න පුළුවන් නේ. ඔව් මුදල්. ඒතර පුතේ ජංගම නොවන වගකීම් වලට මොනවද දාන්නේ? ජංගම නොවන වගකීම්. මොනවද දාන්නේ? ඔව් හරියට හරි. උඩ තියෙනවා මොකද්ද? බැංකු ණය. බැංකු ණය. හරි. බැංකු ණය දාන්න පුළුවන්. බැංකු ණය. හරි. බැංකු ණය. හොඳයි. ඔන්න ඒක විතරයි ජංගම නොවන වගකීමකට නම් තියෙන්නේ. වෙන ඒවා නැහැ. හරි. ඊට පස්සේ අපිට කියනවා ඔන්න ප්‍රශ්නේ මේ දක්වා මොන හරි ගැටලු තියෙනවා නම් පුතේ දාන්න. මෙසේජ් එකක් දාන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. ව්‍යාපාරයේ මුදල් පොතේ ශේෂය 2018 6:30 දිනට කොපමණද කියලා අහනවා. දැන් මෙහෙමයි. සමහර පුතාලා ඉන්නවා මේක මේ මුදල් පොතක් හදන්නේ නැහැ. මේක මේ නිකන් ඔය සල්ලි ඇවිල්ලා තියෙන ඒවායි සල්ලි ගියපුවයි සල්ලි ඇවිල්ලා තියෙන ඒවා ටික එකතු කරලා සල්ලි ගියපුවා ටික එකතු කරලා මේ ඇවිල්ලා තියෙන ඒවාගෙන් ගියපුවා ටික අඩු කරාට පස්සේ මුදල් ශේෂය එනවා. කමක් නැහැ ඉතින්. ඒකත් වැරදි නෑ. ඒකත් හරි. ගැටලුවක් නෑ. හරි. ඒ කියන්නේ ඔයාලා ඇහුවොත් මගෙන් ඒකට හරි දෙනවද කියලා හරි දෙනවා පුතේ. හැබැයි මේ කියන්නේ ශේෂය නිවැරදි වෙන්න ඕන. ඉලක්කමක් හරි එහා මෙහා වුණොත් ලකුණු දෙකම නෑ. හරි. හැබැයි මම නම් සාමාන්‍යයෙන් මේ රෙකමන්ඩ් කරන්නේ මුදල් පොත ගහන්න. හරි. අඩුම ගානේ ටී ගිණුමක් හරි ගහලා මුදල් පොත ගහන්න. හරි. මොකද හේතුව තමයි එතකොට පුතේ දැන් හිතන්න එක තැනකින් අපිට මිස් වුණා කියලා. අපි ඔක්කොම සල්ලි ආපු ඒවා හර කරලා සල්ලි ගියපුවා බැර කරලා ඔක්කොම දාලා තුලනය කරද්දී අපි අතින් මොකක් හරි බිඳුවක් අඩු වුණා හරි බිඳුවක් වැඩි වුණා හරි මොකක් හරි වුණා. ඒ වුණාට අර හදපු ටිකට ඉතුරු ටිකට එක ලකුණක් හරි හම්බ වෙනවා. ඔය එක ලකුණ වුණත් පුතේ ගොඩාක් වටිනවා ඈ. කවුරුත් හිතන්න එපා අයියෝ ඉතින් ඔය එක ලකුණනේ අප්පා ඕකට මේ මුදල් පොත ගහන්න ඕනද කියලා නම් හිතන්න එපා ඈ. ඕ ලෙවල් වල මෙහෙම සමහරු ඉන්නවා ඒත් ගාණක් නැහැ. රිසල්ට් ආවන් පස්සේ අඬනවා ඊට පස්සේ. කොල්ලෝ කෙල්ලෝ කියලා ભેදයක් නැහැ. ඊට පස්සේ අඬනවා කට්ටියම අයියෝ ගෙදර අයත් එක්ක කතා කරන්නේ. ඕ දැන් අම්මා මෙච්චර කල් බැන්න දැන් තමයි තේරලා තියෙන්නේ. අම්මට වඳිනවා නේ අම්මේ මං අම්මා කියපු දේ ඇහුවේ නැහනේ. මම දන්නවා හොඳට. අවුරුදු 11ක් මම අත්දැකීම් තියෙනවා සම්බන්ධයෙන්. මාට අඬ කතා කරන්නේ ළමයි. අයියෝ සර් බලන්නකෝ B එකක්.
අර ගොඩාක් අයට තියෙනවා A එකක් ගන්නම හිටපු කට්ටිය B එකක් ආපු ගමන් උන්න අඬනවා. හරි එහෙම මොන වෙලාවල් තියෙනවා දැන් මේ ළඟ හැම අවුරුද්දෙම කවුරු හරි කෙනෙක් අඬනවා. හරි මං අනේ එපා කියන්නේ නැහැ. මොකද ළමයි මාත් එක්ක එකතුයි මට කතා කරනවා ගොඩක් ඒවට. හරි මම මේකෙන් කියන්නේ කතා කරන්න එපා කියන එක නෙමෙයි. කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි. කියන්නේ ඒක තව ටිකක් මහන්සි වෙන්න. ඒකයි කියන්නේ. අඬන්න එපා කවුරු. හරි. හොඳයි අපි ගහමුද මුදල් පොත? මං ගහනවා ටී කිනුමක් ඈ. මුදල් පොත. හරි. අපි මේකට හරබැර කරගෙන යමු පුතේ. මේ ටික මෙතන තියෙන ඒවා ටික හරබැර කරගෙන යමු. මුලින්ම ලක්ෂ 3ක මුදල දැම්මනේ. මෙන්න. ලක්ෂ 3ක මුදල දැම්මා. ඊට පස්සේ මේ ණය ලක්ෂ 2ක් හම්බුණා. සල්ලිනේ. ණය හරි මොනවා හරි සල්ලි හම්බුණා. අපි දිනයත් එක්කම වගේ දාන්න පුළුවන්කම තියෙනවානේ. මං ස්ක්‍රීන් ෂෙයා කරනවා පොඩ්ඩක් ඉන්න. 6යි 1 ඔන්න ප්‍රාග්ධනයේ හැටියට හම්බුණා පුතේ කීයක්ද? කීයක්ද හම්බුනේ? ලක්ෂ 3ක්. අයිතිකරු ලක්ෂ 3ක් දැම්ම සුලෝචනා. හරි. 6යි 1ම බැංකු ණයක් ගත්තා. බැංකු ණය ලක්ෂ 2යි. හරි. ඉතුරු ටික ඔන්න අපි හදාගෙන යන් ඉක්මනට. හරි. පුතේ මෙන්න මේ ටික දාන්න. මෙන්න මේ ටික මුදල් ගනුදෙනු විතරයි හැබැයි ඈ. ඔන්න ජංගම රුපියල් 50000ක් යොදා ජංගම ගිණුමක් ආරම්භ කරා. ඒ කියන්නේ සල්ලි ගියානේ. බැංකුවට සල්ලි යනවා. බැර. වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැරනේ. බැංකු කියලා 50000ක් සල්ලි ඔන්න ගියා. ඊට පස්සේ ලක්ෂයක් වටිනා වාහන යන්ත්‍රයක් කල්ප සමාගමෙන් ණයට ගත්තා. ඒක දානවද මේකේ? ඒක මේකේ දානවද? මොකද්ද ඔයාලගේ අදහස? මේකේ දානවද පුතේ? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. මුදල් පොත ගහන්න කියලා නැති හින්දා මුදල් පොත ගහන්න නැතුව නිකන් මුදල් ටික දාලා හිව්වට කමක් නැත්ද කියලා. නෑ ඒකත් කමක් නෑ. එහෙම දෙයක් තියෙනවා පුතේ. ඒ වුණාට ගොඩාක්ම වටින්නේ මුදල් පොත ගහලා හොයන එක. හරි. ඇත්තටම කිව්වොත් ඔයාලගේ මේකේ නම් මාකින් එක මං ගාව නැහැ. මාකින් ස්කීම්ස් වල එහෙම වුණත් මම දැකලා තියෙනම දේ තමයි මාකින් ස්කීම්ස් වල දීලා තියෙන දේ තමයි මුදල් පොතෙන් තමයි ඒ කට්ටිය ශේෂය දෙන්නේ අපිට. ඒ කියන්නේ අර ගහන එකේ ටක් ගාලා මැදින් ඉරි දෙකක් ගහලා ඒක හදන්නේ. ඒතර හරි ක්ලියර්. අපි ගිනුම් කරන්නේනේ හදන්නේ. අපි තැන් තැන් වල ආදායම් වියදම් මුදල් ලැබීම් මුදල් ගෙවීම එහෙම ලියලිය හදන්න එපා. අපි ගිනුම් කරණය කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ මෙතන. හරි ඒ හින්දා ගිනුමෙන්ම වැඩේ දෙන්න. හරි. සල්ලි ආපුවා හර කරලා සල්ලි කීපුවා බැර කරලා දාමු පුතේ. දැනට කමක් නැහැ. ඊළඟ පාර එහෙම හදද්දි එහෙම ටක් ගාලා හදමු. හරි. හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් අරක එන්නේ නැහනේ. 250000ක් වටිනා පාවහන් ද්‍රව්‍ය මිලදී ගැනීම 6යි 6. පාවහන් ද්‍රව්‍යනේ. ඔය කියන්නේ ගැනුම්. ගැනුම්. පාවහන් ද්‍රව්‍ය 250000යි. ඊට පස්සේ 6යි 6 ආපහු සැරයක් 6යි 6මයි මොනවද අරන් තියෙන්නේ? අනිකුත් ද්‍රව්‍ය. ඒකත් අපි ගැනුම් කියලාම දාමු. 25000යි. සචිනේට වැටුප් ගෙව්වා. සල්ලි යනවනේ. වැටුප්. කීයද 15000යි. 6යි 28 විදුලි ගාස්තු ගෙව්වා. විදුලිය 5000යි. සපත්තු ජෝඩුව ගත්ත එක දාන්නේ නැහැ. ඒක දාන්න බෑනේ. සපත්තු ජෝඩුව ගත්ත එක දාන්නේ නැහැ. මොකද ඒක මේ සපත්තු ජෝඩුවක් ගත්තේ මුදල් නෙවෙයිනේ. මුදල් ගත්තොත් තමයි ඒක දාන්නේ. හරි මෙතන ඉඩ තියලා පහළට ගෙනේ විශේෂයෙන්ම ලියන ඉඩ තියලා මේ දෙපැත්තෙන් ඉරි ගහන්න. හරි. අනිවාර්යෙන් වැඩි පැත්ත පුතේ අනිවාර්යෙන්ම හර වෙන්න ඕනේ. මොකද හර වලට වඩා බැර පැත්ත වැඩි වෙන්න බෑ. මේ තියෙන සල්ලි ආපු ටික ලක්ෂ 5ක් ඇවිල්ලා තියෙනවා. දැන් ටක් ගාලා මේ ටික එකතු කරගන්න. මේ ටික නම් මේ දඟල එකතු කරන්න දෙයක් නැහැ. 50000යි 250000යි ලක්ෂ 3යි. හරි 325000යි 325000යි 15000යි 340000යි 345000යි. ඒ කියන්නේ ලක්ෂ 5න් 345000ක් අඩු වෙනවා. හරි නේද 345000? ඔව්.
ඒතර උත්තරේ එනවා 1,55,000. ඒ කියන්නේ පුතේ මේ දැන් මොකද්ද මේ හෙව්වේ? සල්ලි කොච්චරක් ආවද? සල්ලි කොච්චරක් ගියාද? 3,45,000ක් ගියා. එහෙනම් ඉතුරු කීයද? 1,55,000යි. 6යි 31නේ. 31ක් තියෙනවනේ. ජූනි 31ක් තියෙනවනේ පුතේ. 15ට ගෙනීමේ ශේෂය. මෙතනින් වුණත් ඇති මේ ඉහළට ගෙනීමේ ශේෂය ලියන්න ඕනේ. ඒවට ඉතින් කමක් නැහැ. පුරුද්දට වගේ ලියමු. 7යි 1. එතන 7යි 1 ඊළඟ මාසික දාන්නේ 1,55,000. කරලා ඔයාලා යටින් ලියන්න 6යි 30ට මුදල් ශේෂය. ඒක පෙන්වන්න කියන්න පුතේ වෙනම. රුපියල් 1,55,000යි. ඔන්නෝම කියන්නේ. අංග සම්පූර්ණ උත්තරයක්. ඈ 6:31 වෙනකොට 6:30ද දැම්මොත්ද? හා නෑ කවන්නේ. මේක 6:30ට තියෙන්නේ නේ. මේ 6:31ක් තියනවද? මැයි 31 නෑ ජූනි නෑනේ. ජූනි 30ක් තියෙන්නේ. තිය පුතේ තිය. ජූනි 30. ජූනි 31ක් නෑ. අර බලන්න මේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි. ජූනි ආසට ගියේ. ජූනි හරි. හොඳයි. ඉතින් ඔන්න ඒක හරි. හරි. ගැටලු තියෙනවා නම් කියන්න පුතේ. ගැටලු තියෙනවා නම් අපි ඊළඟට යන්නේ. ගැටලු තමයි හැමතැනම අපි ඊළඟට යන්නේ. නවවෙනි එක. අයිතිකරුගේ හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු දෙකක් ලියන්න. හිමිකම අඩු වෙන්නේ මොනවා හින්දාද? පුතේ හිමිකම අඩු වෙන්නේ මොනවා හින්දාද? දැන් ඕවා ලියා ගන්න ඕනේ. දැන් මම නිකන් අහනවනේ මෙතනද හිමිකම අඩු වෙන්නේ මොනවා හින්දාද කියලා. ඒක ඔයාලා ටක් ගාලා මේ දන්නේ නැති කට්ටිය හරි පොඩ්ඩක් අමතක කට්ටිය හරි හරි ලියා ගන්න. හිමිකම අඩු වෙන්නේ හේතු දෙකක් හින්දා. ඒ හේතු දෙක තමයි ගැනිලි සහ වියදම්. ගැනිලි සහ වියදම්. හරි. එතකොට මෙතන තියෙන ඒ වගේ ඔයාලට පුළුවන් ලියන්න මෙන්න මේක. මේක ගැනලිනේ 1500ක් වටන සපත්තු ජෝඩුවක් සුලෝචනා මහත්මිය තමන්ගේ ප්‍රයෝජනයට ගැනීම. මේක ලියන්න පුළුවන්. ඒක වියදමන්නේ. මේකත් ලියන්න පුළුවන්. ඒකත් වියදමක්. හරි. ඒ ටික ලියන්න පුතේ. ඔව් ආදායම් සාමතර ප්‍රාග්ධන ඉඳන් හිමිකම් වැඩි වෙනවා. හරි. මේ තුනම ලියන්න පුළුවන්. මේ තුනෙන් කැමති දෙකක් ලියන්න. ඔය තුනෙන් කැමති දෙකක් ලියන්න. මම මේක අයින් කරන්න නේද? අනේ කවන්නේ කොහොම තිබ්බාවේ? හරි. අපි ඊළඟට යමු. අවසාන ප්‍රශ්නය. ඔන්න 10 වෙනි ප්‍රශ්නෙට යන්නේ. ව්‍යාපාරයේ ගණදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන දෙකක් සඳහන් කරන්න. හරි. පුතේ මේක දිහා බලලා මිසක් වෙන වෙන ඒවා කියන්න එපා. හරි. මේක ඇතුලේ තියෙනවා නම් මූලාශ්‍ර ලේඛන දෙයක් ඒ දෙක කියන්න. හරි.
හොඳටම කියන්න පුළුවන් දෙකක් තමයි මේ මුදල් පොත හා සම්බන්ධයෙන්. සල්ලි එනවා කියලා කියන්නේ ලදුපත, සල්ලි ගෙවනවා කියලා කියන්නේ ගෙවීම් වවුචරේ. ලදුපත සහ ගෙවීම් වවුචරේ කෙලින්ම කියන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? හරි. තව මොනවද තියෙන්නේ? උත්තරයක් දාලා තිනවා ජර්නල් වවුචරේ කියලා. ඔව් පුතේ. අර මේ වටින් මොකද්ද මහාන යන්ත්‍රයක් කල්ප සමාගමෙන් ණයට ගැනීම කියන එක එන්නේ ජර්නල් වවුචරේට. ඒක ජර්නල් වවුචරේට. 9 වෙනි එකට ආන්සර්ස් එන්නේ පුතේ මෙන්න මේ අන්තිම තුනෙන් එකක් ලියන්න. අන්තිම තුනම එනවා මේ ආන්සර්ස් වලට. 9 වෙනි එකට ආන්සර්ස් අහනවා. මෙන්න මේ අන්තිම තුනම එනවා කැමති දෙකක් ලියන්න. හරි. හරි පුතේ. එතකොට දැන් මේ මොකක්ද අර කිව්වා වගේ ලදුපත, ගෙවීම් වවුචරය ඊට පස්සේ තව මොනවද? මේ ජර්නල් වවුචරේ දාන්න පුළුවන් ඔය වටිනා ලක්ෂයක් වටිනා මහන යන්ත්‍රයක් කල්ප සමාගමෙන් ණයට ගැනීම කියන එකට. තව මොනවද දාන්න පුළුවන්? ඔය බාණ්ඩ ගැනීම වලටත් ඒ ජර්නල් වවුචරේම දාන්න පුළුවන්. හරි. අර ජංගම ගිණුමක් ආරම්භ කිරීමට මුකුත් ලියන්න බැරිද? සල්ලි දාපු බැංකුවට කියලා සල්ලි දාපු එක. බෑ බෑ. සුළු මුදල් ගෙවීම වවුචරේ දාන්න බෑ. සුළු මුදල් පොතක් මෙතන හදන්න කියලා එහෙම මුකුත් නැහැනේ පුතේ. ඒ වගේම දාන්න එපා පුතේ. මොකද සුළු මුදල් අපිට මෙතන සුළු මුදලක් කියන්නේ මොකද්ද? මෙතන ගනුදෙනුවක් නැහැ කොයි වෙලාවකවත් මේ සුළු මුදල් හා සම්බන්ධයෙන්. එහෙම ඒ කියන්නේ එහෙම දෙනවා නම් එයාලා කියලාමයි දෙන්නේ. මෙන්න මේ ගනුදෙනුව සුළු මුදල් පොතට දානවා කියලා. අන්න එහෙම තියුවොත් දාන්න පුළුවන්. හරි. ඔය ජංගම ගිණුමක් ආරම්භ කිරීමට දාන්න පුළුවන් පුතේ. ඩිපෝසිට් ස්ලිප් එක, තැන්පතු කුවිතාංශය. ඒක දාන්න පුළුවන්. විකුණුම් ඉන්වොයිසිය බෑ. විකුණුම් ඉන්වොයිසිය මොකටද දාන්න පුළුවන්? විකුණුම් ඉන්වොයිසිය කොහොමද මුකුත් නැහැ. මෙතන තියෙන්නේ මූලාශ්‍ර ලේඛන 4යි. ලදුපත සල්ලි එන හින්දා, ගෙවීම් වවුචරය සල්ලි යන හින්දා, ඊට පස්සේ ඔය මහාන යන්ත්‍රයක් කල්ප සමාගමෙන් ණයට ගන්න හින්දා සහ බාණ්ඩ ගැනලි අර සෙරප්පු ජෝඩුවක් තමන්ගේ ප්‍රයෝජනෙට ගත්ත හින්දා ජර්නල් වවුචරය ජංගම ගිණුම ආරම්භ කරපු හින්දා තැන්පතු කුවිතාංශය. ඔන්න ඔය හතරෙන් කැමති දෙකක් ලියන්න පුළුවන්. එච්චරයි. වෙන නැහැ. පුතේ අපිට හිතලා ලියන්න බෑ. ඔය තියෙන ඡේදෙට තමයි මේවා ලියන්න ඕනේ. ගොඩාක් අයගෙන් වෙන වැරද්දක් තමයි හිතලා ලියවෙනවා. මෙතන හිතලා ලියන්න බෑ. මේකෙන් තමයි ලියන්න ඕනේ. හරි. ආපහු කියන්නම් එකපාරක්. ලදුපත සල්ලි එන හින්දා ලදුපත, සල්ලි යන හින්දා ගෙවීම් වවුචරය, ඊට පස්සේ ජංගම ගිණුමක් ආරම්භ කරන හින්දා සල්ලි දාලානේ පටන් ගන්න තැන්පතු කුවිතාංශය ඩිපෝසිට් ස්ලිප් එක. ඊට පස්සේ මේ මහාන යන්ත්‍රයක් කල්ප සමාගමෙන් ණයට ගන්න හින්දා සහ සපත්තු ජෝඩුවක් සුලෝචනා මහත්මිය තමන්ගේ ප්‍රයෝජනයට ගන්න හින්දා ඔය යන්නේ පොදු ජර්නලයට. ඒ කියන්නේ ජර්නල් වවුචරය. ඒ ටික තමයි එන්නේ. හරි. මම අහන්නේ නෑ මේ ඔතන ලකුණු 20න් කීයක් හම්බුණාද කියලා. මොකද එහෙම කරපු කට්ටිය ඉන්නවනම් ලකුණු ටික නිකන් දාන්න. ඒ වුණාට මම බලාපොරොත්තුවක් වෙන්නේ මම අද හවස පේපර් එක දාපු හින්දා මම ලොකු බලාපොරොත්තුවක් නෑ මේක කරලා ඇති කියන එක. හරි. එහෙම කරලා තියබ්බ කට්ටිය ඉන්නවනම් නිකන් ලකුණු ටික මට දාන්න 20න් කීයක් හරිද කියන එක. ආ 18යි 20යි very good. 19යි 16යි හොඳයි. 19යි හොඳයි. 14 18 හොඳයි very good. කිසි ප්‍රශ්නයක් නැහැ. මහන්සියෙන් තව ටිකක් ගමු 16 හරි. තව ගමු. හරි. ඔයාලා අඩුම ලකුණු 16ක් ගන්න බලන්න කොහොම හරි කරලා. හරි. 10 වෙනි එකට ආන්සර් එක ආපහු සැරයක් අහනවා. 10 වෙනි එකට උත්තරේ තමයි පුතේ මම දෙතුන් පාරක් කිව්වා ලදුපත ගෙවීම් වවුචරය හරි මම කියන්න ලදුපත ගෙවීම් වවුචරය ජර්නල් වවුචරය
තැන්පතු කුවිතාංශය. ඔන්න ඔය හතරෙන් කැමැති දෙකක් ලියන්න. ලදුපත ගෙවීම් වවුචරේ තැන්පතු කුවිතාංශය ඊට පස්සේ ජර්නල් වවුචරේ. ඒ හතරෙන් කැමැති දෙකක් ලියන්න. හරි. හොඳයි මම චුට්ටක් ඉඳ ගන්නවා. පොඩ්ඩක් මහන්සි. හොඳ උදේ ඉඳලා. ඒ හින්දා හොඳයි මෙතනින් එහා අපිට ඉක්මනින් අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ පුතේ. අපිට ඉතාලි ඉක්මනින් සාකච්ඡා කරන්න පුළුවන් කොටසක් මේ තියෙන්නේ. හරි. පළවෙනි එක ලොකු වෙලාවක් මම ගන්නෙ නැහැ මොකද මේවා ලේසි. හරි. ව්‍යාපාරය යන්න නිර්වචනය කරන්න. හරි. මං හිතන්නේ අපේ 10 වසරේ අච්චු පොතේ පළවෙනි පිටුවේ තියෙන ප්‍රශ්නේ මේ උත්තරයක්. මිනිස් අවශ්‍යතා සහ උමනා තෘප්තිමත් කිරීමට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීමට අදාළ ආර්ථික කටයුත්තකි. ඒ නිර්වචනයේ යටතේ කරුණු හතරක් අපි කතා කරනවා පුතේ. මිනිස් අවශ්‍යතා සහ උවමනා. හරි. අවශ්‍යතා සහ උවමනා කියන එක අපි කතා කරනවා. ඒ මිනිස් අවශ්‍යතා හා උවමනා සඳහා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් කියන එක ගැන අපි කතා කරනවා. බෙදා හැරීම හෝ නිෂ්පාදනයේ කියන එක අපි කතා කරනවා. කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. හරි. ඔතනින් ඔය නිර්වචනයෙන් පුතේ ඔයාලා ඒ කොටස් හතර ඔළුවේ තියාගන්න හරි ලස්සනට. අවශ්‍යතා සහ උවමනා, භාණ්ඩ හෝ සේවා, නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම, ආර්ථික කටයුත්තක්. අපවසරයක්. අවශ්‍යතා සහ උවමනා, භාණ්ඩ හා සේවා, නිෂ්පාදනය හෝ බෙදා හැරීම, ආර්ථික කටයුත්තක්. ඒ ටික ඔළුවේ තියාගත්තා නම් ඔයාලට ව්‍යාපාරයක් යනු කියන එකේ නිර්වචන ලස්සනට හදාගන්න පුළුවන්. ආපහු එක සැරයක් මම කියනවා අහගන්න. මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීමට අදාළ ආර්ථික කටයුත්තකි. හරි පුතේ. ඔව්. අපි ඊළඟට යනවා. ඒකට ලකුණු 1යි හම්බ වෙන්නේ. ඊළඟට ඔන්න මේ ඊළඟ ලකුණ හම්බ වෙනවා. එතකොට තමයි දෙකක් වෙන්නේ. ව්‍යාපාර නිරත වන ප්‍රධාන කටයුතු දෙකක් නම් කරන්න. මොනවද? භාණ්ඩ නිෂ්පාදනය, සේවා සැපයීම. ඔව් ඒක ලියන්නත් පුළුවන්. බැරි කමක් නැහැ. ප්‍රධානම කටයුතු විකුණුම් සහ මිලදී ගැනීම. එහෙම ලිව්වත් කමක් නැහැ පුතේ. හරි. එතන මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, අලෙවිකරණ කටයුතු. හරි. එහෙමත් ලියන්න පුළුවන්. ඒක ප්‍රධාන කටයුතුනේ. නේද? මූල්‍ය කටයුතු. ආපහු කියන්නම් ඈ. මූල්‍ය කටයුතු, අලෙවිකරණ කටයුතු, මෙහෙයුම් කටයුතු, මානව සම්පත් කටයුතු. ඒ වගේ කැමති එකක් ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක නිදහසේ ලියන්න පුළුවන් උත්තරයක් උතන තියෙනවා. භාණ්ඩ නිෂ්පාදනය හා සේවා සැපයීම ඒවත් ලියන්න පුළුවන් කමක් නෑ. පුළුවන්. ගැටලු තියෙනවා නම් අහන්න. මෙන්න මේක ලිව්වා මේක හරිද? හරි. අපි ඊළඟට යන් එහෙනම් හරි වැරදි බලන්න තියෙන්නේ පුතේ. අන්න හරි වැරදි ඈ. දැන් මෙහෙමයි. ඔයාලා මෙතනදී දැනගන්න ඕන දේ තමයි වැරදි නම් ඇයි වැරදි කියන එක දැනගන්න ඕනේ. හරි නම් ප්‍රශ්නයක් නෑනේ. වැරදි නම් ඇයි වැරදි කියලා දැනගන්නත් ඕනේ. අපි බලමු පළවෙනි එක. ඔන්න කියන්න හරිද වැරදි කියලා. රැකියා උත්පාදනයේ ව්‍යාපාරවල අරමුණු වලින් එකකි. හරිද වැරදිද? මොකද ඔයාලා කියන්නේ? ඔව්. අපි බලමු ඔයාලා කොච්චරක් උත්තර කොහොමද දෙන්නේ කියලා. හරිද වැරදිද කියලා කියන්න. ඔව් පුතේ. උත්තරේ හරි. උත්තරේ හරි. උත්තරේ හරි. හරි. හරිදනේ හරි ඈ. රැකියා උත්පාදනය කියන්නේ ව්‍යාපාර අරමුණු වලින් එකකි. පුතේ ව්‍යාපාරවල ප්‍රධානම අරමුණ තමයි ලාභී පෙීම, පාරිභෝගික තෘප්ති ඉහළ නැංවීම. ව්‍යාපාරවල උපාරමුණු කීපයක් තියෙනවා. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබ සාධනය කියලා. හරි. ඉතින් රැකියා උත්පාදනය කියන්නේ අරමුණු වලින් එකක්. මතක තියාගන්න. හරි. දෙවෙනි එක.
සෑම ව්‍යාපාරයකම මූලික අරමුණ ලාභය පමණිලු. ඇත්තද? මොකක්ද ඒකට? ලාභය විතරයිද? හැම ව්‍යාපාරයක්ම ලාභ ඉපීමේ අරමුණින් වැඩ කරන්නේ නෑ පුතේ. නැහැ. හරි. ඒ කියන්නේ ලාභ ඉපීම අරමුණු කරන උගත් ව්‍යාපාර ඕන තරම් තියෙනවා. හරි. දැන් මේ දවස්වල 11 වසරට අපි කතා කරලා ඉවරුනේ ලාභ අරමුණු කර උගත් ව්‍යාපාර සංවිධානවල මේ ගැන තමයි අපි කතා කරේ. හරි. අපි මේ ටිකේ දැන් හිමින් සැරේ කතා කරගෙන යන්නේ ඉවරයි ඒවා ටික. එතකොට ඒවා ඔයාලට මතක ඇති එතනදී සමහරක් වෙලාවට කියන පුතේ අරමුණ ලාභය නෙවෙයි ඔය ගොඩක් වෙලාවට සේවක සුබසාධනය සමාජ සුබසාධනය අන්න ඒ වගේ දේවලුත් ව්‍යාපාර අරමුණු වෙනවා. හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට අතීතයේ පැවති ව්‍යාපාර වලට වඩා වර්තමාන කටයුතු සංකීර්ණ නොමැත. ඇත්තද? අතීතයේ පැවති ව්‍යාපාර වලට වඩා වර්තමාන ව්‍යාපාර කටයුතු සංකීර්ණ නොමැත. නෑ පුතේ ඉස්සර වගේ නෙවෙයි දැන් සංකීර්ණයි. හරි. ඉස්සර වගේ නෙවෙයි දැන් සංකීර්ණයි. මොකද මේ ඉස්සර නම් ඉතින් අනේ පොතට දාගන්න හරි කියලා යනවා. නේද? දැන් කාලේ එහෙම බෑ. දැන් කාලේ තියෙන කටයුතු ඒ කියන්නේ අමාරු වෙනවා කියන එක නෙවෙයි කියන්නේ උතන කම්ප්ලෙක්ස් ඒ කියන්නේ සංකීර්ණයි. ගොඩක් වැඩ තියෙනවා කරන්න. හරි. ඉස්සර වගේ නෙවෙයි. හොඳයි අපි අවසාන එක රාජ්‍යාංශයේ සමහර ව්‍යාපාර ලාභ ඉපීමට වඩා සේවා සැපීම අරමුණු කරගෙන පවත්වාගෙන යයි. මොකද හිතන්නේ ගැන? රාජ්‍යාංශයේ සමහර ව්‍යාපාර ලාභ ඉපීමට වඩා සේවා සැපීම අරමුණු කරගෙන. ඔව් ඇත්තටම රාජ්‍යාංශයේ ගොඩාක් ව්‍යාපාර ලාභ ඉපීම නෙමෙයි පුතේ සැලකිල්ලට ගන්න. ඒ කට්ටියට ඕනේ සේවා සැපීම. හරි. සේවා ඒ කියන්නේ මිනිස්සුන්ට සේවාවක් සපයන එක තමයි ඇත්තටම වෙන්න ඕනේ රාජ්‍යාංශයේ. දැන් අහන්න එපා මේ දවස්වල නම් එහෙම දේවල් වෙන්නේ නැහැ හැම දෙයක්ම ගණන් වැඩි කියලා එහෙම කියන්න එපා. මේ ඇවිල්ලා තියරි එක ප්‍රැක්ටිකලි කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට කතා කරන්න අමාරුයි. හරි. හරි පුතේ. එකපාරට යන්න ගියා එකපාරට මොකක් වුණාද කියලා දන්නේ නැහැ. හරි දැන් හරි. දැන් ආපහු හරි. අපි කරගෙන යමු. කතා කරපු කොටස. හරි. උත්තර ටික මම දාගෙන යන්නම් ආපහු සැරයක්. පළවෙනි උත්තරේ හරි. හරි මේකේ අන්තිම උත්තරෙත් හරි. ඊට පස්සේ මැද දෙක තමයි වැරදුනේ. මතක ඇති. හරි. රාජ්‍යංශයේ ව්‍යාපාර කිව්වා වගේ ලාභ ඉපීමට වඩා සේවා සැපීම අරමුණු කරගෙන තමයි පුතේ පවත්වාගෙන යන්නේ. හරි. හොඳයි. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා පුතේ තුන්වෙනි එක. හරි. තුන්වෙනි එකට අපි යනවා අවශ්‍යතා මත ඇතිවන උවමනා ඉටු කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට ව්‍යාපාර වැදගත් වේ. හරි. ව්‍යාපාර වැදගත් වේ. මෙන්න මේ කොටස. හරි. නිෂ්පාදනය කර ලබන නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කළ හැකි කොටස් දෙක. නිෂ්පාදිතයේ ස්වභාවය අනුව පුතේ මොකද්ද? නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි. හරි. නිෂ්පාදිතයේ ස්වභාවය අනුව කොටස් දෙකයි. එකක් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර අනිත් එක සේවා සැපයීමේ ව්‍යාපාර. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සේවා සැපීමේ ව්‍යාපාර. හරි. ඒ දෙක තමයි ඉන්නේ උත්තරේට. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සැපීමේ ව්‍යාපාර. හොඳයි. දැන් ඊළඟ එකෙන් අපෙන් අහනවා පුතේ එම එක් ව්‍යාපාර සඳහා නිදසුන බැගින් සපයන්න. හරි. කියන්න බලන්න භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර මොනවද තියෙන්නේ කියලා. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර මොනවද තියෙන්නේ? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. මගේ අපේ ලියන්න. සිල්ලර කඩයක් කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයද සේවා සැපීමේ ව්‍යාපාරයද? මම මෙහෙම කියන්න. එකටද දෙකට දෙන්නේ? සිල්ලර කඩ ඉන්නේ එකටද දෙකටද?
සිල්ලර කඩ පුතේ සිල්ලර කඩේ බඩු තිබ්බා කියලා එයාලා අපිට බඩු ටික හදලා දෙනවද ඈ අපේ පැත්තේ නම් එහෙම හදලා දෙන්නේ නැහැ හරි කඩේට ගියාට පස්සේ මුදලාලි සන්ලයිට් කැටයක් දෙන්න පොඩ්ඩකින් සන්ලයිට් කැටේ හදලා ගෙනලා දෙනවද ඈ නෑ නේ ඒ හින්දා සිල්ලර කඩ තොග කඩ අයිති වෙන්නේ මේ සේවා සැපීම. ඒ කියන්නේ මොකද වෙන්නේ පුතේ? නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදී අරගෙන පාරිභෝගිකයාට විකුණනවා. හරි? නිෂ්පාදකයාගෙන් භාණ්ඩ මිලට අරගෙන පාරිභෝගිකයාට විකුණනවා. ඉතින් මේ කරන්නේ සේවාවක්. අපිට යන්න බෑනේ සන්ලයිට් කම්පැනි හොයාගෙන අපිට යන්න බෑනේ සිග්නල් කම්පැනි එක හොයාගෙන නේද? අපිට අරලිය සහල් නිපුණ සහල් අර සහල් මේ සහල් හොයාගෙන පොළොන්නරු යන්න බෑනේ. මේක එයා ඒ කට්ටිය ඇවිල්ලා කඩවල් වලට දානවා කඩවල් වලින් අපිට විකුණනවා. ඒ සේවාවක් කරන්නේ. මේ සිල්ලර කඩ තොග කඩ හොඳට මතක තියාගන්න වරද්ද ගන්න එපා ඈ. සිල්ලර කඩ තොග කඩ මේ ඔක්කොම පුතේ මේ සේවා සැපීමේ. එතකොට අපි තව ගමු. බැංකු රක්ෂණ ආයතන හතරක් ඇතිනේ. මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර මොනවාද? බේකරි ලී බඩු ආයතන ඕන ජංගම දුරකථන නිෂ්පාදන ආයතන මෝටර රථ වාහන නිෂ්පාදන ආයතන ඒවා ගන්න පුළුවන් පුතේ භාණ්ඩ කිසියම් භාණ්ඩයක් හදලා විකුණනවා නම් අන්න ඒ කට්ටිය තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වෙන්නේ. හොඳයි. ඊළඟ එක. මේකට අපි ඔහොම උත්තරේ ගමුකෝනේ. ඔක ලියන්න අපි ලියාගමු. හරි. ඔන්න පුතේ මෙතන දීලා තියෙනවා මේ උසස් පෙළ වාණිජ්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් තම කණ්ඩායම ව්‍යාපෘතිය ලෙස ඉවතලන කඩදාසි වලින් සුබ පැතුම්පත් නිර්මාණය කිරීමට අදහස් කරයි. ඒ සඳහා කණ්ඩායමේ සිසුන්ගේ ශ්‍රමය හා පන්තිභාර ගුරුතුමාගේ දැනුම යොදා ගැනීමට අදහස් කරයි. එයට අවශ්‍ය දෑ ලෙස ඉවතලන කඩදාසි ප්ලාස්ටික් බඳුන් කිහිපයක් ජලය වාතය හා මනා හිරුවෙලිය වැටෙන පාසලේ භූමි ප්‍රදේශයක් අවශ්‍ය විය. මෙම කණ්ඩායම පරිසර මිතුරෝ ලෙස නම් කර අතර මොවුන් එකතු වී මේ සඳහා යන්ත්‍රයක්ද මිලදී ගන්නා ලදී. හරි අපි බලමු මොකද්ද මේ කට්ටිය කරන්න යන්නේ කියලා. හරි ඔන්න යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. හොඳයි. අපෙන් අහන්නේ මොකද්ද පුතේ? ඉහත සිද්ධියට අදාළව නිෂ්පාදන සම්පත් සඳහා නිදසුන බැගින් ලියන්න. හොඳයි. නිදසුන බැගින් ලියන්න. හරි. ඔන්න භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. හරි. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. හරි. මෙතනදී ඔන්න පළවෙනි එක බලමු පුතේ භූමිය කියන්නේ මොකද්ද? භූමිය කියලා කියන්නේ මේකත් මම අර කිව්වා වගේ 10 පාරකට වඩා වැඩිය කතා කරලා තියෙන කොටසක් මේක. ඇත්තටම මේ දවස් 20ට 15 ගමනක් විතර මම ලියලා ඇති බෝඩ් එකේ. හරි. ඒ හින්දා දැන් අද ලියන්නෙත් නැහැ. හරි. භූමිය කියලා කියන්නේ පුතේ සියලුම ස්වභාවික සම්පත්. මේ ඡේදයෙන් තියෙන ස්වභාවික සම්පත් නිදසුන බැගින් ලියන්න තියෙන එකක් අපි දෙකක් ලියමු. අපේ මෙන්න මෙතන තියෙනවා මේ තියෙන ජලය, වාතය, හිරුවෙලිය. මෙන්න මේ තුනම ගන්න පුළුවන්. ඒ තුනේ එකක් ලියන්න. ජලය, වාතය, හිරුවෙලිය. අපාසල් භූමියත් ගන්න පුළුවන්. භූමිය කියන්නේ පස කියන එක. හරි. ඒක ගන්න පුළුවන් පුතේ. හරි ඊට පස්සේ ඔන්න ශ්‍රමයට මොකද්ද ගන්න? ශ්‍රමයට මොකද්ද ගන්න? මෙතන තියෙන ඒවායි ශ්‍රමය මොකද්ද පුතේ? ශ්‍රමය තමයි අර කවුද? සිසුන්. හරියට හරි. සිසුන්. පාසල් සිසුන්. ඒකට තමයි ශ්‍රමය. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය තමයි යන්ත්‍රය. නැත්තම් මෙතන මේ කඩදාසි, ප්ලාස්ටික් බඳුන් නේද? කඩදාසි ප්ලාස්ටික් බඳුන් ඒවා යන්ත්‍රනේ මේ ඒවා ප්‍රාග්ධනයනේ මිනිස් මතපුවානේ. යන්ත්‍රය ගන්න පුළුවන්. කඩදාසි ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ප්ලාස්ටික් ගන්න පුළුවන්. හරි.
පුතේ ව්‍යවසායකත්වය කොහොමද? ව්‍යවසායකත්වය ගුරුතුමාගේ දැනුම. හොඳයි. ගුරුතුමාගේ දැනුම නැත්නම් පරිසර මිතුරෝ හරි මේ නම අඩුවෙන් වැදලා තියෙන්නේ. හරි. පරිසර මිතුරෝ කියලා දාන්නත් පුළුවන් පුතේ. හරි. ගුරුතුමාම නෙවෙයි ඉතින් ගුරුතුමා දැනුම දෙනවා තමයි. මේක කරන්නේ වුණාට අර පරිසර මිතුරෝනේ. පරිසර මිතුරෝ කියලා අපිට කියන්නේ ඒත් සිසුන් ගුරුතුමා හරි මේ එතකොට මොකද්ද සිසුන් ගුරුතුමා පරිසර මිතුරෝ අන්න ඒව ලියන්න පුළුවන් ඉතින් හරි දැන් පරිසර මිතුරෝ කණ්ඩායම තමයි ව්‍යවසායකයා එහෙම ලියුවනම් වඩාත් හොඳයි පරිසර මිතුරෝ කණ්ඩායම ඉතින් ඒතර ගුරුතුමාත් ඉන්නවා ඉතින් මොකද එයා ඉන්නවනේ දැනුම ලබා දෙන්න ගුරුතුමා හරි ඒතර ව්‍යවසායකත්වයට අයිති වෙන්නේ පරිසර මිතුරෝ සංවිධාන හරි ගැටලු තියෙනවා නම් අහන්න ඊළඟ එකට යන්න කලින් යම් කිසි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ හොඳයි මං හිතනවා ගැටලු නැතුව ඇති කියලා හරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මැසේජ් එකක් හරි දාන්න ආපහු මොකද පුතේ ව්‍යවසාය කියන්නේ මොකක්ද කියලා අහනවා හොඳයි අන්නේ මහන්න පුතේ ව්‍යවසාය දැන් මෙහෙමනේ මම පුංචි දෙයක් කියන්නම් භූමිය කියලා කියන්නේ ස්වභාවික සම්පත් හරි ශ්‍රමය කියලා කියන්නේ ඒ කියන්නේ දැන් භූමිය කියලා කියන්නේ ව්‍යාපාරයේ භාවිතා කරන ව්‍යාපාරයේ නිෂ්පාදනයට අවශ්‍ය ස්වභාවික සම්පත් ශ්‍රමය කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කායික හා මානසික දායකත්වය. ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද ඕනෑම දෙයක්. මේ තුන කොච්චර තිබ්බත් පුතේ වැඩක් නැහැ. මේවා පාලනය කරන්න කිසියම් ක්‍රියාවලියක් නැත්තම් කෙනෙක් නැතුව. දැන් අපි හිතමු මම හොඳ උදාහරණයක් දෙන්නද? මෙන්න මේම. ලංකාව කියලා කියන්නේ පුතේ ස්වභාව සෞන්දර්යයෙන් පිරි ලස්සන රටක්. ලංකාවේ හොඳට භූමිය තියෙනවා. ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ හයිහත්තිය තියෙන මිනිස්සු ඉන්නවා. මනස කායිකව වැඩ කරන මිනිස්සු ඉන්නවා. ලංකාවේ ප්‍රාග්ධනය තියෙනවා පුතේ ඕන තරම්. හරි. ලංකාවේ ප්‍රාග්ධනයත් ඕන තරම් තියෙනවා. මිනිස්සු හදපුවා, මිනිස්සු නිර්මාණය කරපුවා. ඒවා අනිත් රටවල් වලට වඩා ලංකාවේ තියෙනවා මම නම් කියන්නේ. හරි. හැබැයි ඒවා පාලනය කරන්න හරි කෙනෙක් ලංකාවේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඕනෑම ව්‍යාපාරයකට උනත් පුතේ ඒ කොච්චර දේවල් තිබ්බත් වැඩක් නැහැ මේක හරියට කරගන්න ව්‍යවසායකත්වය කියන දේ තියෙන්න ඕනේ ව්‍යවසායකත්වය කියන්නේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය බිඳුවයි අනිවාර්යයෙන් හරි එතකොට මම මෙහෙම නිර්වචනයක් දුන්නොත් පුතේ වාට භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක හරි කළමනාකරණය කිරීම පාලනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය ලෙස හඳුන්වයි. ලේසි ඈ මොකක්ද දන්නවද කිව්වේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක කළමනාකරණය කිරීම, පාලනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය. ඒක තමයි උත්තරේ. හොඳයි. හොඳ දේවල් ටිකක් ඇවිල්ලා තියෙනවා මැසේජ් වගේක්. අපි ඔය පස්සේ කතා කරමුකෝ ඈ. අනිවාර්යයෙන්. හරි. හොඳයි. මේක කතා කරොත් අපි දේශපාලන කතාවකට ඇදිලා යන්න ගිහින් 11 පහ වෙනවා. ඒ හින්දා මේ දැන් ගොඩක් අයට හිට ඉස්කෝලෙත් හින්දා අපි ඉක්මනින් කතා කරමු. හොඳයි. පුතේ හොඳින් අහගන්න මේවත් ලේසි ප්‍රශ්න. ව්‍යාපාරය කෙරෙහි බලපාන බාහිර පරිසරය යන කුමක්ද? හරිම ලේසි. ව්‍යාපාරයට කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන ව්‍යාපාරයෙන් පිටත සිටින සාධක සහ පාර්ශව සහ සාධක වේ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන හරි ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන ව්‍යාපාරයෙන් පිටත සිටින වැදගත්ම වචනේ ව්‍යාපාරයෙන් පිටත සිටින සාධක සහ පාර්ශව වේ. හරි. හොඳයි. ඒකත් ලියන්න පුළුවන් පුතේ. මෙන්න මේ වගේ එකක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ උත්තරයකුත් එවලා තියෙනවා. ව්‍යාපාරයේ අයිතිකරුට කියලා දාන්න එපා. ව්‍යාපාරයට කියලා දාන්න.
ව්‍යාපාරයට පාලනය කළ නොහැකි හා වෙනස් කළ නොහැකි පරිසරය එකත් හරි එකක් ගැටලුවක් නැහැ. මම ආපහු සැරයක් කියන්නම් එකපාරක්. මේ මොකද්ද? ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයෙන් පිටත සිටින. ඒක තමයි වැදගත්ම එක. ව්‍යාපාරයෙන් පිටත සිටින සාධක සහ පාර්ශව වේ. නැත්නම් පාර්ශව සහ සාධක වේ. හොඳයි අපි ඊළඟට යමු. සත්‍යද අසත්‍යද අවසරය. අභ්‍යන්තර පරිසර සාධකයක් ලෙස නෛතික පරිසරය දැක්විය හැක. මොකද හිතන්නේ? අම්මෝ මොකද උත්තරේ? මම ඒක ටක් ගාලා කියන්නම්. උත්තරේ වැරදි නේද? උත්තරේ වැරදි පුතේ. මොකද හේතුව? මේ ඉතින් අභ්‍යන්තර පරිසර සාධකයක් නෙවෙයිනේ. නෛතික පරිසරය කියලා කියන්නේ අභ්‍යන්තර පරිසර සාධක තියෙන තුනයි. කවුද? සේවකයෝ, කළමනාකරුවෝ, අයිතිකරුවෝ. ඉතින් මේක වැරදි. හරි. ඊට පස්සේ ඊළඟ එක දේශපාලන පරිසරයට බලපාන එක් සාධකයක් ලෙස රජයේ අයවැය ප්‍රතිපත්තිය නම් කළ හැක. පොඩින් උඩින් තව ප්‍රශ්නයක් තියෙනවා කියලා මට ඔන්න මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔව් ඔව් පුතේ හරි සෝරි. බාහිර පරිසර සාධක දෙකක් ලියන්න. ඒක අපි ලියමුනේ. ටක් ගාලා. මම හිතනවා වැලි උත්තර මොකද අඩු කියලා. හරි. මොනවද බාහිර පරිසර සාධක දෙකක්? බාහිර පරිසර සාධක තරඟකරුවන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන්, දේශපාලන පරිසරය. ඔව් රාජ්‍ය ආයතන කියලා දාන්නත් පුළුවන්. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය නේද? තාක්ෂණික පරිසරය. ඔව් පුතේ ඔක්කොම වෙලා. very good. හරි. අනිවාර්යයෙන් ඒ ටික අපිට ගන්න පුළුවන් ඈ. හරි. ඔව් අනාගත ආයෝජකකින් ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි නැවතත් සුපුරුදු ප්‍රශ්නෙට මේක වැරදිනේ. ඒක ඉතින් කතා කරන්න දෙයක් නැහැ. නෛතික පරිසරය කියලා කියන්නේ බාහිර පරිසරය. මේ දේශපාලන පරිසරයට බලපාන එක් සාධකයක් ලෙස රජයේ අයවැය ප්‍රතිපත්තිය නම් කළ හැක. මොකද හිතන්නේ? මොකද ඒක වල හිතන්නේ? උත්තරේ හරි. උත්තරේ හරි පුතේ. මොකද මේ දේශපාලන පරිසරයට බලපාන එක සාධකයක් තමයි අයවැය ප්‍රතිපත්තිය. ඔය යටිතල පහසුකම් ප්‍රතිපත්තිය, අයවැය ප්‍රතිපත්තිය ඔක්කොම ප්‍රතිපත්ති ටික එන්නේ දේශපාලන පරිසරයට. හරි. අයවැය ප්‍රතිපත්තිය එන්නේ පුතේ දේශපාලන පරිසරයට. මොකද රජයනේ තීරණය කරන්නේ රටේ අයවැය. අයවැය කියන එක රජයනේ තීරණය කරන්නේ. හරි. එහෙනම් ඒක හරි පුතේ. හොඳයි. ඊට පස්සේ ආදායම් ව්‍යාප්තිය ආර්ථික පරිසරයට සාධකයක් වේ. ඔව් මොකද්ද උත්තරේ? ඉක්මනට දාන්න. ආදායම් ව්‍යාප්තිය ආර්ථික පරිසරයට සාධකයක් වේ. හරිද වැරදිද? උත්තරේ හරි. පුතේ පොලි අනුපාතය, උද්දමනය, ආදායම් ව්‍යාප්තිය, සේවා නියුක්තිය, විදේශ විනිමය අනුපාතය, ඉතුරුම් හරි ජාත්‍යන්තර සමරතා ඔය කියන හැම ආර්ථික ඔය කියන සාධක හැම එකක්ම පුතේ ආර්ථික පරිසරයට තමයි අයිති වෙන්නේ. අවසාන එක ජාත්‍යන්තර සමරතා තාක්ෂණික පරිසරයට අයත් වේ. දැන් මම කියලා ඉවරනවා විතරයි. ජාත්‍යන්තර සමරතා අයිති වෙන්නේ ආර්ථික පරිසරයට. ඒ හින්දා තාක්ෂණික පරිසරයට නෙවෙයි. ඔන්න උත්තර ටික. මෙන්න උත්තර ටික. වැරදි, හරි, හරි, වැරදි. වැරදි, හරි, හරි, වැරදි. හරි ඊළඟ එක. එහෙනම් ලේසි ප්‍රශ්නයක් පුතේ. හරි ආසාවෙන් කතා කරන්න හිතෙන ප්‍රශ්නයක්. ගොඩක් ඒවත් එක්ක. මම ඔයාලගෙන් ඉතින් මුලින්ම අහන්නම්. ඇමරිකා එක්සත් ජනපදය. මොකද්ද මුදල් ඒකකය? ඩොලර්ස් නේ. US ඩොලර්ස්, ඇමරිකන් ඩොලර්ස්. ඇමරිකන් ඩොලර්ස්. ඉන්දියාව? ඉන්දියානු රුපියල. ඔව් ඉන්දියානු රුපියල. ජපානය? ජපානය මොකද්ද පුතේ? ඔව් යෙන් එක. යෙන්
හරි. යුරෝපා සංගමය. යුරෝපා සංගමය. ඔව්. යූරෝ. යූරෝ කියන මුදල් ලේඛකය තමයි භාවිතා කරන්නේ. හරි. දැන් මම අහනවා ඔයාලගෙන් ටිකක්. හරි. නිකන් කියන්න. පාකිස්තානය. පාකිස්තානය. උත්තර දාන්න. පාකිස්තානය මොකද්ද? දැන් නිකන් අහන්නේ ඈ. රුපියල්. ඔව්. පාකිස්තානයේ රුපියල්. ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව. ඩොලර්ස්. ඕස්ට්‍රේලියන් ඩොලර්ස්. නව පුතේ නව ශ්‍රීලන්තයේ කැනඩාව සිංගප්පූරුවේ හැම රටකම ඩොලර්ස් පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට අපි ගත්තොත් UK එක්සත් රාජධානිය යුරෝ පාවිච්චි කරනවා ඒ කට්ටිය. යුරෝත් එක්ක තව මොනවද පාවිච්චි කරන්නේ? යුරෝත් එක්ක තව මොනවද පාවිච්චි කරන්නේ? එක්සත් රාජධානි ස්ටර්ලින් පවුම්. පවුම ස්ටර්ලින් පවුම පාවිච්චි කරනවා. තායිලන්තය 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 මොකක්ද? තායිලන්තයේ තියෙනවා පුතේ තායි බාත් කියලා එකක්. තායි බාත්. හරි. හොඳයි. තායි බාත් තායි බාත්. චීනය ඒක අමතකුණා. චීනය යුවන් යුවන් ඔය රින්ගිත් කියන එකත් පාවිච්චි කරනවා. හරි. යුවන් චීනය යුවන්. හරි. ඔය විදිහට චුට්ටක් බලන්න. ඔය ඕන තරම් මේ රේට්ස් තියෙන මේ සයිට්ස් ඕන තරම් තියනවනේ පුතේ. පොඩ්ඩක් බලන්න නිකන් ඉන්න එකේ. හරි. අපි දන්නවා මුළු ලෝකෙම වැඩිම වටිනාකමක් තියෙන මුදල් ලේඛකය මොකක්ද කියලා. මොකක්ද මුදල් ලේඛකය? ලෝකයේ වැඩිම වටිනාකමක් සහිත මුදල් ලේඛකය වන්නේ මොකද්ද? ඈ? අමුතු අමුතු නමුත් තියෙනවානේ. හරි හරි. මම බැලුවා මේ වැරදිලානේ. හරි. මොකද්ද? පුතේ කුවේට් ඩිනාර්. කුවේට් ඩිනාර් එක තමයි ලෝකයේ වැඩිම වටිනාකමක් තියෙන මුදල් ලේඛකය වන්නේ. කුවේට් ඩිනාර්. කුවේට් ඩිනාර් එක. කුවේට් ඩිනාර් එක තමයි ලෝකයේ වැඩිම වටිනාකමක් සහිත මුදල් ලේඛකය වන්නේ. මතක තියාගන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නය මම ඉක්මනින් ඒක කතා කරනවා ලොකු දෙයක් නෙමෙයි. ගෝලීයකරණය anu ලෝකයේ රටවල් අතර ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමයි. හරි. මේකේ අයන්නෙන් කියවෙනවා දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් දෙකක් ලියන්න. ඒක නම් කතා කරන්නත් පුළුවන්. හරි. මොනවද පුතේ? හිතකර බලපෑම් ගෝලීය පරිසරයෙන් තියෙන. ඔව් විදේශ වෙළඳපොළ ලබා ගන්න පුළුවන්. නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන්. ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. හරියට හරි. කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගන්න පුළුවන්. විදේශ මුදල් රට තුළට ගලා ඒම. හරි. ගුණත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකියවීම. හොඳටම හොඳයි. විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම. ඒ ඕන එකක් පුළුවන්. ඒවා අපි සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කතා කරලා තියෙන ඉඳ තමයි මම චුට්ටක් ඉක්මනින් කතා කරන්නේ. හරි. හැබැයි ඔයාලට අහගන්න ඕන නම් කියන්න මොන හරි දෙයක්. හරි. දෙවැනි එක ආයන්න දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම්. මොනවද? ඔව් දැඩි තරංකාරී තත්වය. මම ප්‍රශ්න කියන්නත් කලින් උත්තර එනවා. ඒ හින්දා මම හිතනවා අනිත් කට්ටියත් ඉක්මනට ඒවා ලියනවා කියලා. හරි. දැඩි තරංකාරීත්වයට මුහුණ දීමට සිදුවීම කියලා දාලා තියෙනවා. හරියටම හරි. ඊළඟට පුතේ දේශීය පුහුණු ශ්‍රමය. රටේ ඉන්න පුහුණු ශ්‍රමය පිට රටවල් වල ගලා යනවා. දැන් මේ වෙන්නේ. දැන් මේ වෙන්නේ ඒකනේ. රටේ ඉන්න හොඳ කට්ටිය යනවා පිටට. හරි මේක හරියන්නේ නැහැ මේකේ ඉන්න බෑ. දැන් අද මම දැක්ක කියනවා මේ තව අනිවාර්යෙන් ටික දවසකින් හාල් කිලෝ එක රුපියල් 300ට යයි කියලා. හරි. ඒතකොට සමහරුන්ට හිතෙනවා මගේ අපේ මේ රටේ ඉන්නට වඩා හොඳ යන්නේ එක කියලා. හරි. ඒව ගැන හිතන්න එපා. මේ සංස්කෘතික පිරිහීම. අයහපත් ආකල්ප සමාජගත වීම. හරියට හරි පුතේ.
දේශීය ව්‍යාපාරවල අස්ථාවර බවක් ඇති වෙනවා. ඒක හරි. ඒව හරි. හොඳයි. හොඳයි යා. උත්තර සෑහෙන්න එනවා. අන්න එහෙම තමයි ඉන්න ඕන. උත්තර සෑහෙන්න එනවා. very good. නියමයි. හරි. ආයෙත් මම කියන්නම් ඒ අයහපත් අහිතකර බලපෑම් සංස්කෘතිය පිරිහීම. දැඩි තරඟකාරීත්වය. හොඳට අහගන්න. හොඳට අහගෙන එකපාර ලියාගෙන යන්න. දැඩි තරඟකාරීත්වය සංස්කෘතිය පිරිහීම. හරි. දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. ඒ වගේ වලියන්. කියන්නේ පුතේ පිට රටත් එක්ක ගනුදෙනු කරන එකෙන් අපේ වගේ රටකට වෙන අයහපත් බලපෑම් තමයි ඒ කතා කරේ. ඔයාලා හොඳයි. ඇත්තටම මොකද මේ හෙට ඉස්කෝලේ දවසක් වෙලත් දැන් ගොඩක් දුරට මෙතන ඉන්න සෙට් එක දිගටම අපි කතා කරපු පේපර්ස් වල හිටපු සෙට් එක ඉතින් මම දන්නවා අනිවාර්යෙන්. කිසිම ගැටලුවක් නැහැ. හොඳ රිසල්ට් එකකට හැමෝටම යන්න පුළුවන්. හරි. මොකද සාමාන්‍ය අඩු වෙන්නෙත් නැහැ. ඒ ගානෙම රැඳිලා ඉන්නවා. ඉතින් ඒක වටිනවා. හරි. යහපත් ඒවත් කියන්න කියලා කියනවා. කියන්න. යහපත් ඒවා අපි කිව්වා යහපත් ඒවා කීපයක්ම. ඒ කියන්නේ පුතේ චුට්ට හිතන්න මතක් කරන්න. මතක් කර කර ලියන්න බලන්න. මතක් කර කර ලියන්න. නවීන යන්ත්‍ර සූත්‍ර රටට ඒ කියන්නේ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයට හැකියවීම. නවීන තාක්ෂණය රට තුළට ගලා ඒම. විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම. අපි ඔයාලා කල්පනා කරන්න. පිට රටත් එක්ක ගනුදෙනු කරන හින්දා අපේ රටට තියෙන වාසි. විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා එනවා. නවීන යන්ත්‍ර සූත්‍ර රට තුළට ගලා එනවා. හරි. ගුණත්වයෙන් යුත් අමුද්‍රව්‍ය රට තුළට ගලා එනවා. ඒවා යහපත් ඒවා. හරි. අපි මේක බලමු පුතේ. අපි කතා කරන අවසාන ප්‍රශ්නේ අද දවසේ 4 වෙනි ප්‍රශ්නේ. හරි. උත්තර වෙලා තියෙන්නේ මම බලමු මොකක්ද කියලා. හරි. අරමුණ අනුව ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් පදනම් කරගනි. එම අරමුණු දෙක නම් කරන්න. ඔව් ඉතින් අරමුණු දෙක තමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. එච්චරයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. හරි ලේසි. එම අරමුණු දෙක සඳහා නිදසුන් බැගින් ලියන්න. පුතේ ලාභ අරමුණු කරගත් ඒවා තියෙනවා මොනවද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. හරියට ලියන්න. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. ලාභ අරමුණු කර නොගත් මොනවද? සමූපකාර, සමිති සංවිධාන. ඔය ලියන්න පුළුවන්. දෙපාර්තමේන්තු සංස්ථා ඒවා ලියන්න පුළුවන්. හරි. අපව තියෙන්නේ ඔන්න සත්‍ය අසත්‍යද යන්න දක්වන්න. හරි. තනි පුද්ගල ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් ලබා දේ. ඇත්තද? තනි පුද්ගල ව්‍යාපාරයක පුතේ ඒ අදාළ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය දෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්ද? නැහැ. ඔව් හරියට හරි වල කියන එක වැරදි. කොහෙන්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඒ හින්දා මේ උත්තරේ වැරදි. මේක වැරදි. හරි. ඊට පස්සේ දෙවැනි එක දෙපාර්තමේන්තු මහා පරිමාණ සේවා සැපයීම සඳහා උචිත ව්‍යාපාර සංවිධානයකි. ඇත්තද? මොකද හිතන්නේ පුතේ ඔයාලා?
මහා පරිමාණ සේවා සපයන්න උචිත ව්‍යාපාරයද දෙපාර්තමේන්තු කියන්නේ? උත්තර දාන්න ඉක්මනට දාන්න. හරිද වැරදිද කියලා. ඔව් හරි. උත්තරේ හරි. උත්තරේ හරි පුතේ. මහා පරිමාණ ව්‍යාපාර වලට උචිත වෙන්නේ සංවිධානයක් තමයි මහා පරිමාණ සේවා වලට දෙපාර්තමේන්තු. හරි. එතකොට මේ දැන් පාරවල් එහෙම හදන්නේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ වගේ තමයි. ව්‍යාපාරික කළමනාකරණ කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙකු මගින් කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංස්ථාපන සමාගම් උචිත වේ. කළමනාකරණ කටයුතු පුද්ගලයෝ කිහිප දෙනෙක් මගින් කරවා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංස්ථාපන සමාගම් උචිත වේ කියලා තියෙනවා. ඔව් වැරද්දක් නැහැ. ඉතින් හවුල් ව්‍යාපාරات පුළුවන්. හැබැයි ඉතින් මේ සංස්ථාපන සමාගම ප්‍රශ්නයක් නැහැ උචිතයි. බෑ කියලා නෑනේ උචිතයි පුතේ ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා හවුල් ගිවිසුමක් ඇතිවිය හැක්කේ ලිඛිතව පමණි. ඇත්තද? එහෙනම් කොහොමද පටන් ගන්න පුළුවන්? ඔයාලා වැරදි කියලා කියනවා නම් කොහොමද පටන් ගන්න පුළුවන්? ඔව්. ඔව් ලිඛිතවත් පුළුවන්, වාචිකවත් පුළුවන්, ව්‍යංගයෙන්ුත් පුළුවන් නේ. ඒ තුනෙන්ම පුළුවන් පුතේ. ලිඛිත, වාචික, ව්‍යංගයෙන්. ලිඛිත කියන්නේ ලියලා, වාචික කියලා කියන්නේ කට වචනෙන් අපි කතා කරලා, ව්‍යංගයෙන් කියලා කියන්නේ ඇඟවීමෙන්. ඒ කියන්නේ අර අයියලා මල්ලිලාගේ බිස්නස් පටන් ගන්න ගොඩක් වෙලාවට. දැන් මම බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඔන්න මල්ලි ඇවිල්ලා එයා ගාව තියෙන කීයක් හරි දෙනවා. අයියෝ මේකත් අරගෙන බිස්නස් එක කරන්න කියලා. කොයි වෙලාවකත් අපි දෙන්න කතා කරගන්නේ. හැබැයි දන්නේම නැතුව අයියයි මල්ලි හවුල් ව්‍යාපාරයක් ඇති කරගෙන ගිලන්නේ. එහෙම ඇඟවීමෙන් කතා කරන ඒවා තමයි ව්‍යංගයෙන් කියලා කියන්නේ. වාචික ලිඛිත ව්‍යංගයෙන්. එහෙනම් මේක වැරදි. ලිඛිතව පමණි කියන එක වැරදි. හරි. ප්‍රශ්න තියෙනවද පුතේ එතන? හරි මට ඇත්තටම අද දවසේ මේ කොටස කතා කරලා ඉවර කරන්න උවමනාවක් තිබ්බා. ඉතින් දැන් අද ගොඩාක්ම සමහර වෙලාවට සමහර අයට දැන් පේපර් එක ලියලා නැති හින්දා පුතේ ලියා ගද්දි සමහරක් වෙලාවට ටයිම් ඒ කියන්නේ සමහර අය මම දන්නවා සමහර වෙලාවට මම වුණත් ඉස්සර ලියද්දි ටිකක් හිමින් සැරේ ලියන්නේ. කටුවට ලියා ගන්න කැමතිත් නැහැ. හරි. පුළුවන් තරමක් මේ වගේ දවසක කටුවට ලියා ගන්න බලන්න. මොකද මම ඇත්තටම පේපර් එක ඔන්න ඊළඟ දවසේ වෙද්දී නම් ඔයාලා දැන් ඊළඟ දවසේ මම පටන් ගන්න ගිණුම් කරණය කොටස. ඉතාලම වැදගත් ඈ. ගිණුම් කරණය කොටසේ ගණන් ටික හදලා ජොයින් වෙන්න. එතකොට මාර ලේසි පුතේ. හරි නිදහස්. එතකොට හරිද වැරදි නම් කොහොමද හදන්නේ? ඒ ඔක්කොම දැනගන්න පුළුවන්. හරි. හොඳයි. ඉතින් අද දවසේ මට මේ කොටසක් ඉවර කරන්න ඕනේ. අපි ප්‍රශ්න හතරක් කතා කරේ. දැන් තුන්වෙනි එක අපි කතා කරමු. හරි. ප්‍රශ්නයක් තියෙනවා. ඒ ව්‍යාපාරය එතකොට රෙජිස්ටර් කරන්නේ තනි පුද්ගල නෑ. හවුල් ගිවිසුමකින් පටන් ගන්නවා නම් ඒක හවුල් ව්‍යාපාර විදියට ලියාපදිංචි කරන්න. තනි පුද්ගල නම් තනි පුද්ගල ව්‍යාපාර. ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. හරි. ඔන්න අපි ඊළඟ එකට යනවා. නෑ ව්‍යංගයෙන්ුත් එකයි. ඉතින් ව්‍යංගයෙන් කියන ඒවා මේ රෙජිස්ටර් කරන්නේ නෑනේ පුතේ. ව්‍යංගයෙන් කියන ඒවා රෙජිස්ටර් වෙලා නෑ. ඒ රෙජිස්ටර් වෙනවා කියලා කියන්නේ ලිඛිතව කරන එකක්. හවුල් ඔප්පුවක්. ව්‍යංගයෙන් කියන එකක් රෙජිස්ටර් වෙන්නේ නැහැ. ව්‍යංගයෙන් කියන එකක් රෙජිස්ටර් වෙනවා කියලා කියන්නේ ඒක ලිඛිත වෙලා. ඒක නිකම්ම තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න දැන් මට ඇත්තට මල්ලි කෙනෙක් ඉන්නවා. දැන් මම ව්‍යාපාරයක් කරගෙන යද්දි මගේ මල්ලි ඇවිල්ලා සල්ලි දෙනවා. ඊට පස්සේ අයියේ ඔයා මේකත් අරගෙන කරන්න කියලා. ඊට පස්සේ මම ටික කාලයක් ගිහලා මගේ එන ලාභෙන් එයාට දෙනවා. මේක කොහෙවත් රෙජිස්ටර් කරන්නේවත් ලියලවත් කියලා කතා කරලවත් මුකුත් නැහැ. නිකම්ම ව්‍යාපාරයක් බවට පත් වෙලා. එච්චරයි. ඒක හවුල් ව්‍යාපාරය. ඒක කොහෙවත් රෙජිස්ටර් කරා කියලා කියන්නේ ඒක ලිඛිත වෙලා. ඒතකොට ඒක ව්‍යංගයෙන් කියන්න බෑනේ. ඒක ලිඛිතයි එතකොට. හරි. හොඳයි. ඒ තනි ගැටලු හරි නේද පුතේ? ඒක ප්‍රශ්නයක් නෑ නේද? ගැටලුවක් තිබ්බොත් අහන්න. හරි. තනි තීරණ ගැනීමට කැමති ධනුක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. තනි තීරණ ගන්නවා නම් ඉතින් ධනුකට ආරම්භ කිරීමට උචිත ව්‍යාපාර සංවිධානය තමයි මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර අනිවාර්යයෙන්. හරි. දැන් මේව නම් ඉස්සෙල්ලත් කතා කරා. එම ව්‍යාපාරයෙන් ඔහුට ලැබෙන වාසි දෙකක්. කේවල ස්වාමී ව්‍යාපාරවල වාසි කියන්න බලන්න.
ඔව් ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව. හරි. ලාභය තනිව භුක්ති විඳීමේ හැකියාව. තා මොනවද? ස්වාධීන තීරණ ගන්න පුළුවන්, ලාභය තනිව භුක්ති විඳින්න පුළුවන්. හරියටම හරි පුතේ. පහසුවෙන් ආරම්භිය හැක, පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒවා හරි. හොඳයි. ඔව් මේ රහස්‍යතාවය ආරක්ෂා වෙනවා. ඒක හරියටම හරි රහස්‍යභාවය. very good. හරි. අන්න ඒවා ලියන්න පුළුවන්. ආපහු මුලින් ඉඳලා කියන්නම්. ලාභය තනිව භුක්ති විඳ හැකි වීම, පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, රහස්‍යභාවය ආරක්ෂා වීම. හරි. තම දක්ෂතා උපරිමය යොදා ගන්න පුළුවන්. ඒක හරියටම හරි. ඒවා ටික අපිට කතා කරන්න පුළුවන්. දක්ෂතා උපරිම ලෙස යොදාගත හැකි වීම. ඒක හරියට හරි පුතේ. අවසාන එක වර්තමානයේ බොහෝ ව්‍යාපාර සංවිධාන ඒ වගේ ගිණුම් කරන කටයුතු පරිගණන් ගත කර ඇත. පරිගණක ආශ්‍රිත ගිණුම් කරන්නේ වාසි දෙකක්. මොකද්ද? කාර්යක්ෂම බව, සුරක්ෂිතතාවය, ඊට පස්සේ කාලීන දත්ත ලබා ගැනීමට පුළුවන්. ඒ කියන්නේ අප්ඩේට් ඉන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන් පුතේ. අප්ඩේට් අනික කාලයේ ඉතුරුයි නේද? පිරිවැය ඉතුරුයි. පිරිවැයත් ඉතුරුයි. එකපාර ලොකු කොස්ට් එකක් ගියාට පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් පඩිගියව ගියව තියාගන්න එපා. ඔව්. පිරිවැයවමයි. හරි. දත්ත ඇතුළත් කිරීම පහසුයි. හරියට හරි. ඒව නම් ටිකක් හිතලා ලියන්න පුළුවන්. කියන්නේ කම්පියුටරයිස් කරද්දී කාලයේ ඉතිරිවීම මේ ඕවට ලියන්න එපා. නිකන් පහසු වීම කියලා වගේ ඒවා ලියන්න එපා ඈ. ඒ වගේ චූටි උත්තර ලියන්න එපා. නිකන් 6 7 8 කට්ටිය ලියනවා වගේ. මම දැකලා තියෙනවා ඒකයි. පරිගණක ආශ්‍රිත ගිණුම් කරන්නේ වාසි දෙකක් කියනවා පහසු වීම කියලා. පහසු වෙන්නේ ඇයි කියලා ලියන්න. හරි. කාලයේ ඉතුරුයි, පිරිවැය ඉතුරුයි, දත් ඇතුළත් කිරීම පහසුයි. අන්න එහෙම දත් ඇතුළත් කිරීම පහසු. ඒක වටිනවා. ඒ උත්. හරි සුරක්ෂිතභාවය ඉහළයි. කාලින දත්ත ලබා ගැනීමේ හැකියාව ඒවට කියනවා. හරි ඊට පස්සේ අවසාන එක පුතේ වර්තමානයේ භාවිතා කරන පරිගණක මුද්‍රකාංග පැකේජස් දෙකක් නම් කරන්න. Sage, QuickBook, Myope, Ekpac. ඔය තියෙන්නේ පරිගණක මුද්‍රකාංග. මේ තියෙන පරිගණක මුද්‍රා කැමති දෙකක් ලියන්න. හරි. Ekpac P Ekpac. හරි. ඔය තියෙන පරිගණක මුද්‍රකාංග. හරි. හොඳයි. පුංචි වෙලාවක් දෙනවා ඉක්මනින් අහන්න යම් කිසි ගැටලුවක් මේ ප්‍රශ්නය පත්තරය තුල තිබ්බනම් සහ ඔයාලට ඒක විසඳ ගන්න බැරි වුණා නම් විනාඩියක් දෙනවා ඉක්මනින් අහන්න. යම් කිසි ගැටලුවක් තිබ්බනම් මේ කතා කරපු ප්‍රශ්න හතරක් අද කතා කරේ. ලකුණු වලින් 8 16 24 ලකුණු 44ක දේවල් කතා කරා. ඇත්තටම කිව්වොත් ලකුණු 20 ප්‍රශ්නයයි 8 ඒවා 3යි. 8 16 24 ලකුණු 20යි ලකුණු 44ක දේවල් අද කතා කරා. යම් කිසි ගැටලුවක් තියෙනවා ගන්න. හොඳයි. අද පන්තිය හොඳයි කියලා දාලා thank you. නියමයි එහෙම තමයි වෙන්න ඕනේ. හොඳට අහන් ඉන්න. මොනවද තියෙන ප්‍රශ්න? හරි. බය වෙන්න ගිනුම් කරන්නේ අමාරු වෙන්නේ නැහැ. ඔව් ඉවර කරන්න යන්නේ. හරි එහෙනම් ප්‍රශ්න නැහැ නේද? හරි ප්‍රශ්න තියනවා නම් අම්මෝ තව අමාරුයි කරන්න ඇත්තටම. උදේ 8 විතර ඉඳලා මේ කතා කරන ගමන් ඉන්නේ. මේ දැන් යන්නේ ලෝ බැටරි යන්නේ මම. හරි හොඳයි. අපි කරමු ඉස්සරහට කරමු. අනිවාර්යෙන් කාලය අරගෙන කරමු. හොඳට ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් අද දවසට එහෙනම් මම ඉවර කරනවා පුතේ. හෙට ඉස්කෝලේ යන්න තියෙන කට්ටියත් නිදා ගන්න ඉක්මනට. හරි. ඉතින් පරිස්සමෙන් ඉස්කෝලේ ගිහිල්ලා එන්න. හරි. වැඩ කටයුතු ටික ලස්සනට කරගන්න. අනිවාර්යයෙන්ම ඕනම දෙයක් තිබ්බොත් නම් එක මම දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා අහගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ සතිය ආපහු සැරයක් හම්බෙමු. ජය වේවා. good night පුතේ හැමෝටම. පරිස්සමෙන් ඉන්න.